ඔව් ආදරණීය දරුදරියනි අපි ගියවර පාඩම් පරිච්ඡේද වලින් ඕගොල්ලන්ගේ 7 වන පාඩම් මේකකට අදාළ වැදගත්ම පාඩමක් කියලා මම ඔයගොල්ලෝ කිව්වා බැංකු හා මූල්‍ය ආයතන. බැංකු හා මූල්‍ය ආයතන ඒ වගේ මුදල් කියන ඒක ගණනාවක් අපි සාකච්ඡා කරලා ඉවර කළා. අපි අද කතා කරන්න යන්නේ බැංකු නැත්තම් මූල්‍ය ආයතන පද්ධතිය සම්බන්ධ මෙතෙක් ආපු පෞද්ගලික වර්ෂ 10ක 15ක විතර විභාග ප්‍රශ්න සහ අනුරූප ප්‍රශ්න. ඔබට මම නැවත නැවතත් කියනවා අපි න්‍යායාත්මක කොටස් හරියටම පරිශීලනය කරනවා වගේම විභාගෙට අපි මුහුණ දීමේදී මොන වගේ ප්‍රශ්න රටාවකට මුහුණ දිය යුතුද? මුහුණ දෙන්න වෙනවද? මොන වගේ පිළිතුරු රටාවක් මොන වගේ පිළිතුරු මාලාවක් අපෙන් අපේක්ෂා කරනවද? ඒ සඳහා උත්තරපට පරීක්ෂණයේදී මොන ආකාරයෙන් ලකුණු ලබා දීමක් කරනවද කියලා හොඳ අවබෝධයක් ගන්නට ඕනේ. දැන් සමහර දරුවෝ මගේ ඉගැන්වීම ජීවිත කාලය තුල මට හම්බෙලා තියෙනවා විෂය දැනුම ඉතාම හොඳයි. ඉතාම ඉහළයි. හැබැයි ප්‍රතිඵල මදි. ප්‍රතිඵල සමහරට B3ක් වගේ තමයි ගන්නෙ. සමහර අයට විෂය දැනුම තරම්ම නැහැ. ඒගොල්ලන්ගේ ලිවීමේ තාක්ෂණය හොඳයි. ලිවීමේ සාහිත්‍යය හොඳයි ඒගොල්ලන්ගේ. ඒ කියන්නේ යමක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. තෝරා බේරාගෙන ඒ වගේම විශ්ලේෂණාත්මකව තේරෙනවා. නිර්වුල ලියන්න පුළුවන්. ඒගොල්ලෝ සමහරට ඒස් ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ මේ ලියන එකද සමහර අය ගණන් ගන්නෑ නැහැ. දැන් උදාහරණයක් අපි හිතමු දැන් වාණිජ්‍ය බැංකුවයි. ඉතින් වාණිජ්‍ය බැංකුව දන්නවනේ අපි. වාණිජ්‍ය බැංකුවක් කියන්නේ මේකයි. වාණිජ්‍ය බැංකුව වල කාර්යයන් තන්පතු වර්ග හැමදාම අහන ඔය ටික නෝටික පුළුවන්. කියලා බර තබන්නේ නැහැ. මං කියන එක තේරෙනව නේද? ළමයි බර තබන්නේ නැහැ. එහෙම වෙන්නේ. දැන් ගොඩක් වෙලාට accounting අමාරු විෂයක්. ආර්ථික විද්‍යාව ඉකොනොමික්ස් අමාරු විෂයක්. BS විතරම ප්‍රශ්නයක් නෑ සිම්පල්. එහෙම මතයක් තියෙනවා. ඒ නිසාම ඔයගොල්ලන්ට අවශ්‍යතාවයක් වුණොත් මම අපේ ප්‍රධාන සංවිධායකගෙන් අහලා මම පෙන්නන්නම් වර්ෂ මේ මෑත වර්ෂ කීපයකම ප්‍රතිඵල අන්තිම සවුත්තුනේ BS වල. දැන් ළමයි ලේසි කියලා බර තබන්නේ නැතුව අත්හරින විෂය තමයි ප්‍රතිඵල 3 වෙනි තැනට වැටුනේ. තේරුණාද? මොකද ගණන් ගන්නෑ. වගකී ඒ කියන්නේ බර තැබීමක් දෙන්නෙම නෑ. ඒ වගේ බැංකු එකකෙත් ඔයගොල්ලෝ හිතනවා මේක ලේසි ඉතින් මේකෙන් අනේ හැමදාම මේ මූලික තැන්පත් ටිකයි ණය ටිකයි ඒ ටික පුළුවන් අපිට. එහෙම නෑ. ඒ තැන්පතු උනත් ලියන ක්‍රම දැන් නිදසුනක් වශයෙන් දරුවනේ මෙන්න මෙහෙම හිතන්නකෝ. වාණිජ්‍ය බැංකුවක ජංගම ගිණුමක් නැත්තම් ඉල්ලුම් තැන්පතුවක් ආරම්භ කිරීම ඉතිරි කිරීමේ තැන්පතුවක් ආරම්භ කිරීම අතින් වෙනස් වන්නේ කෙසේද? එහෙම නැත්තම් වාණිජ්‍ය බැංකුවක ඉතිරි කිරීමේ තැන්පතුවක් ආරම්භ කිරීමට සාපේක්ෂව ජංගම ගිණුමක් හෙවත් ඉල්ලුම් තැන්පතුවක් ආරම්භ කිරීමේ පවතින වෙනස්කම්. ඒතර මොකද වෙන්නේ? මොනවද උඩ ලියන්නේ? ජංගම ගිණුම ගැන දැන් අහන්නේ. නිර්වචනයක් ලියලා හරියනවද නැහැ. ලකුණු බිඳුව. ඉල්ලුම් තැන්පතු වක් සහ ඉතිරි කිරීමේ තැන්පතුවක් අතර ඕනෑම වෙනස්කමක් ලියුම ලකුණු දෙනවද? ලකුණු දෙන්නේ නැහැ. මේ කියන්නේ ආරම්භ කිරීමේදී පවතින වෙනස්කම්. ගිණුම් දෙක ඉතිරි කිරීමේ ගිණුමත් ආරම්භ කරද්දී ඒට සාපේක්ෂව ජංගම ගිණුමක් විවෘත කරද්දී පවතින වෙනස්කම්. තේරෙනවද? අර ගිණුමට සාපේක්ෂව මේක වෙනස්කම් අහන්නේ. ඉතින් අපි ඕක ගොඩක් වෙලාවට ළමයා ලියන්නේ මේ දෙකේ වෙනස්කම් ලියනවා. මොන හරි වෙනස්කම් ලියනවා ලකුණු නැහැ. තේරෙනවද? අන්න ඒ වගේ අපි මේ අහන ස්වභාවය විභාගයට අපි මොන වගේ ඒ කියන්නේ මොන වගේ කෝණ වලින් අපිට ප්‍රශ්න යොමු කරනවද? මොන වගේ කෝණ ඔස්සේ අපෙන් ප්‍රශ්න නැත්නම් ගැටලු විමසනවද කියලා හොඳ අවබෝධයක් ගන්න ඕනේ. අනික ඒ ලියන්න ඕන කැපැසිටි එක ධාරිතාවය. උත්තර දැන් කරුණු නම් කරුණු කීයක්ද? පැහැදිලි කිරීමක් නම් පැහැදිලි කිරීමට මොන වගේ ප්‍රමාණයක් ඇතුළත් කරනවද? ඒ පැහැදිලි කිරීම තුළ මොන වගේ සංකල්ප ඇතුළත් කරනවද? නිදසුන් ඇතුළත් කළ යුතුද නැද්ද? නිදසුන් වලටත් ලකුණු ලැබෙනවද නැද්ද? ආදී වශයෙන් මම හිතන්නේ දැන් මම මේ කරපු පාඩම් මේකක ඔබ හරියට අඛණ්ඩව පරිශීලනය කරා නම් දැන් ඔබ මම හිතන්නේ විභාගයට සූදානම්. විභාග ප්‍රශ්න පත්‍රයේ අහන ප්‍රශ්න රටාවට අනුව පිළිතුරු ලියන්න සූදානම්. ඒ පිළිතුරු සඳහා ලබා දෙන ලකුණු සියල්ලම ලබා ගන්න තරම් මට්ටමට ඔබ මුහත් වෙලා තියෙන්නට ඕන. කමක් නැහැ මොන හරි අතපසුවීමක් වුණා නම් අද පාඩම් මේකකිනුත් පුළුවන් අතපසුවීම ඔබට නැවත සකස් කරගන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. විශේෂයෙන්ම මම හැමදාම කියනවා වගේ මතකයි නේද? මම හැමදාම මතක් කරනවා මේක මම හැමදාම මතක් කරන්නේ මතක් කළ යුතුමයි. මොකද මම මේ ශ්‍රේෂ්ඨ අවුරුදු 30ක අත්දැකීම් තියෙන කෙනෙක් වශයෙන් සහ වසර 12ක් උත්තරපත්‍ර පරීක්ෂණයේ යෙදුණු කෙනෙක් වශයෙන් BS පේපර් එකේ ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයේ තුල ව්‍යුහගත ඒ කියන්නේ රචනාශෛලී ප්‍රශ්න ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු
80 90 95 ගත්තා ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට සම්පූර්ණ ලකුණු එනකොට ඒ සාමාර්ථයක් නැහැ. ඒගොල්ලෝ උපරිම ලැබෙන්නේ B එකක්. මොකද හේතුව මේ වාස්තවික ප්‍රශ්න පත්‍රය නැත්නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයට ඒගොල්ලෝ ලකුණු 50 55 වගේ තමයි ගන්නේ. තේරෙනවද? ඒ නිසා මේ BS පේපර් දෙකේ අවදානම් ප්‍රශ්න පත්‍රය මතක තියාගන්න. ඔබ මුහුණ දෙන අවදානම් ප්‍රශ්න පත්‍රය තමයි මේක. ඒකට ඔයගොල්ලෝ බය කරනවනේ මම මේ තේරෙනවද? ඔයගොල්ලෝ මේ ස්ට්‍රෙස් එකක් නැත්නම් පීඩනයක් දෙනව නෙවෙයි. ඔබ විසින් ඒ තත්ත්ව උදා කරගෙන තියෙන්නේ. ඔබේ නොමනා ක්‍රියාකාරකම් නිසා. නොමනා ක්‍රියාකාරකම් වැරදි විදිහට පතේනවා. නොමනා ක්‍රියාකාරකම් ඔබ බර තබන්නේ. ඔබ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ලොකුවට බර තබනවා, මේකට බර තබන්නේ. එක්ක සමස්තයක් වශයෙන් accounting economics වලට වැඩි බරක් තබනවා, BS ලේසි කියලා බර තබන්නේ. ඒක ඔබ නොකළ යුතු දෙයක් නේ. ඒකයි මම නොමනා ක්‍රියාවක් කියලා පැහැදිලි කරේ. ඒක නොකළ යුතු දෙයක්, නොමනා ක්‍රියාවක්. ඒ නිසායි ඔබට මේ ප්‍රශ්නේ තියෙන්නේ. මිසක් මේ පේපර් එකේ වරදක් නෙවෙයි. ඔබේ වරද තියෙන දරුවනේ. ඒ වරද කරන්න එපා. මම නැවත නැවතත් ඉල්ලීමක් කරනවා. මොකද මට ඒක හරි දුකයි. මම හිතන්නේ මම මිය යනකම් මට ওই තත්ත්වයට මට ඇතිවෙච්ච වේදනාවක් නැති වෙන්නේ නැහැ. මොකද මගේ අතින් මම බලලා තියෙනවා. ලකුණු 85 88 90 92 95 ගත්ත ළමයි මගේ මතකේ තියෙනවා. ඒ කවුද කියලා මම දන්නේ නැහැ. මතක තියෙනවා මේ අනේ බීසා මාර්කය. මොකද මේකට ලකුණු 50ට 52ට 55ට බහිනවා. මට ඉතින් මම අවංකව ළමයිගේ දැස් පාදන ගුරුවරයෙක් වශයෙන් මට පුදුම වේදනාවක් තියෙන වේදනාව මගේ කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ජීවිතේ තියෙනකම අමතක වෙන්නේ නැහැ. ඒ වේදනාවත් එක්ක මම මේ පණිවිඩය දෙන්නේ. ඒ නිසා ඔබ ඉතාවුණෑකමින් ඉල්ලනවා. නැවත නැවතත් ඉල්ලනවා මේ පේපර් එකට වැඩිපුර මහන්සි වෙන්න. වැඩිපුර බර තබන්න. තේරුණාද? අවධානයෙන් ලියන්න. දැන් බහුවර්ණ එකේ විශේෂයෙන්ම ඔබ 1 2 3 වෙනි උත්තරේ කියනකොට 3 වෙනි උත්තරේ හරිය කියලා ඔළුවට આવත් කිසි කතාවක් නැහැ. ඒකට උත්තරේට යනකොට 3 වෙනි උත්තරේ මාක් කරනවා. නමුත් 4 හෝ 5 වෙනි උත්තරේ 3 වෙනි උත්තරයට වඩා ප්‍රබල නැත්නම් පරිපූර්ණ උත්තරයක් එන්න පුළුවන්. 3 වෙනි උත්තරෙත් හරි. ඒක මම පිළිගන්නවා. නමුත් ඊට වඩා පරිපූර්ණ සම්පූර්ණ නිවැරදි පිළිතුරක් තියෙන්නේ 4 හෝ 5 නම් ඔබ මොකද වෙන්නේ? කලබල වීමෙන් ඔබ නිකන් උත්තරේට ඔබ දෙන ලකුණු දෙකට ඔබ පයින් ගෙවුවා වෙනවා. තේරෙනවද? ඒ වගේ හරි සංයමයෙන් ලියන්නට ඕනේ. මම මේ කියන එක නැවත නැවත උණුට ගන්න. හරිද? රයිට්. එතකොට අපි බලමු පළවෙනි ප්‍රශ්නය. මම 2004 ඉඳන් ගත්ත මොකද බැංකු පාඩම මුදල් පාඩමේ සාමාන්‍යයෙන් ලොකු වෙනස්කම් ඇති වෙන්නේ නැහැ 60ක් 70ක් 30ක් වගේ තමයි වෙනස්කම් ඇති. ඒ නිසා අපිට අවුරුදු 20ක ප්‍රශ්න පත්‍ර ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ අවුරුදු 20ක්ම මම මේ සාම්පල් එක ගත්තා. අවුරුදු 20කින් ගන්න පුළුවන් උපරිම හොඳ ප්‍රශ්නයක් ගත්තා. තේරුණාද? 2004 දහව විභාග ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ වශයෙන් බලපත්‍රලාභී විශේෂිත බැංකුවකි. මතකනේ ලංකාවේ මූල්‍ය ආයතන පද්ධතිය ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව ප්‍රධාන කාණ්ඩ 4කට බෙදෙනවනේ මතකයි නේ ටික. ඒව ඔළුවේ තියෙන්න ඕනේ. එහෙම ඔළුවේ නැත්නම් තමයි වාස්තික අභ්‍යාස වලින් ඔබ හැලෙන්නේ. හිස්තැන් පුරවන ප්‍රශ්න සප්ලයි ටයිප් වලින් අනිවාර්යෙන්ම හැලෙනවා. හිස්තැන් දැක්කම නිකන් ඔයගොල්ලන්ට එන්නේ නැහැ. තේරුණාද? මහ බැංකු වාර්තාව අනුව ලංකාවේ මූල්‍ය ආයතන පද්ධතිය ප්‍රධාන කාණ්ඩ 4යි. මොනවද 4 මතකයි? කියන්න බලන්න. එකක් බැංකු අංශය. අනිත් එක තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන. දෙවෙනි කාණ්ඩේ. තුන්වෙනි එක විශේෂිත මූල්‍ය ආයතන. විශේෂ මූල්‍ය කාර්යයන් කරන ආයතන. හතරවෙනි එක මොකද්ද? ගිවිසුම් ගත යුතුම ආයතන. කාණ්ඩ 4යිනේ. ඒතර බැංකු අංශයේ මුලින් තියෙන බැංකු අංශය 3ක් තියෙනවා. එකක් බැංකුවල ප්‍රධානීය මහ බැංකුව, දෙවෙනි එක බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව, තුන්වෙනි එක බලපත්‍රලාභී විශේෂ බැංකුව. ඒතර මේකට අයිති වෙන බැංකු වර්ග දෙකයි තියෙන්නේ. මතකයි නේද? බලපත්‍රලාභී විශේෂිත බැංකුව වලට අයිති වෙන දෙකයි තියෙන්නේ. මොනවද දෙක? එකක් සංවර්ධන බැංකුව නැත්නම් සංවර්ධන හා ආයෝජන බැංකුව කියලා කියන්න පුළුවන්. සංවර්ධන බැංකුව අනිත් එක ඉතිරි කිරීම බැංකුව. එහෙනම් මේකට උත්තරයක් වෙන්න ඕනේ. මෙතන මේ උත්තර පහෙන් එක්ක සංවර්ධන බැංකුවක් නැත්නම් ඉතිරි කිරීම බැංකුව. දෙකම වෙන්නත් බෑනේ. පළවෙනි එක මහජන බැංකුව. පැහැදිලිවම ලංකාවේ ප්‍රධාන පැරණිම රජයේ වාණිජ්‍ය බැංකුව දෙක එකක්නේ. පැරණිම රජයේ බැංකුව මොකද්ද? ලංක බැංකුව. ඊළඟට පැරණි එක මොකද්ද? මහජන බැංකුව. 39 දී ලංක බැංකුව මේක 61 දී මතකයිනේ. එහෙනම් මේක ගණන් ගන්නම් බෑ. ජාතික ඉතිරි කිරීමේ බැංකුව. හරි නේද? මොකද බලපත්‍රලාභී විශේෂිත බැංකුව කියන පවුලට අයිති වෙන්නේ කාණ්ඩයට අයිති වෙන්නේ දෙකයි. එක්ක සංවර්ධන බැංකුවක් නැත්නම් ඉතිරි කිරීමේ බැංකුවක්. නම් මේක තමයි උත්තරේ. මෙන්න මේ වගේ ප්‍රශ්න කරන් ඕගොල්ලෝ මේ ඊළඟ 3 4 5 උත්තර කියුවේ නැතත් කමක් නැහැ කියලා තමයි මගේ හැඟීම. ඉතින් මේක 100%ක්ම අපිට විශ්වාසයිනේ. ෂුවර්නේ තේරුණාද? එහෙමනම් 3 4 5 නොගිය ගිහිල්ලා ඒ කාලිතුරු කරගෙන ටිකක් ගැටලු සහගත නැත්නම් ව්‍යාකූල ප්‍රශ්නයකට වැඩි කාලයක් දාන්න ඉතුරු කරගත්තට කමක් නැහැ. නමුත් ඒත් කෝකටත් තේරුණාද?
මේ 3 4 5 නිකන් උඩින් ටක් ගාලා තප්පර ගණන් කියවන්න. සම්පත් බැංකුව වාණිජ්‍ය බැංකුවක් අදාළ නැහැ. ලංකා බැංකුව වාණිජ්‍ය බැංකුවක් අදාළ නැහැ. හොංකොං සහ සංඝායි බැංකුව අදාළ නැහැ. එහෙනම් උත්තරේ මොකද්ද? 2. පැහැදිලිද? රයිට්. දෙවැනි එක. අපි බලමු ඊළඟ ප්‍රශ්නය 2005 විභාග ප්‍රශ්නයක්. බලපත්ලාභී විශේෂිත බැංකුවකට ගනුදෙනුකරුවන් සඳහා ඉටු කළ නොහැකි කාර්යයක් වුණේ. දැන් 2004 බලපත්ලාභී විශේෂිත බැංකුවට එක්සැම්පල් එකක්. 2005 දී අහනවා ඒ පවුලෙන් අහන්නේ බලපත්ලාභී විශේෂිත බැංකුවකට ගනුදෙනුකරුවන් සඳහා ඉටු කළ නොහැකි කාර්යයක් වුණේ. තේරුණාද? කියන්නේ මේකේ නොකිය කියන්නේ මොකද්ද මේ? බලපත්ලාභී වාණිජ්‍ය බැංකුවකට කළ හැකි නමුත් බලපත්ලාභී වාණිජ්‍ය බැංකුවට ඉටු කරන්න පුළුවන්. නමුත් ඒ කාර්ය බලපත්ලාභී විශේෂ බැංකුවට කරන්න බෑ. මේ ප්‍රශ්න නොබලම කියන්නකෝ මතකද? මූලික කාරණා දෙකක් කරන්න බෑනේ. මොනවද? එකක් ඉල්ලුම් තන්පතු. නැත්නම් ජංගම තන්පතු පවත්වාගෙන යන්න බෑ කස්ටමර්ස්ලා වෙන්නේ. ඉතිරි කිරීමේ සහ කාලීන ගිණුම් පුළුවන්. ඊළඟට විදේශ විනිමය ගනුදෙනු ඉෂ්ට කරන්න බෑ. වාණිජ්‍ය බැංකුවට පුළුවන්. ඒ කියන්නේ විදේශ විනිමය මිලදී ගන්න හෝ විදේශ විනිමය විකුණන දෙකම කරන්න බෑ. බලමු උත්තරේ මොකද්ද කියලා. ඉතුරුම් තන්පත් බාර ගැනීම කිසි ප්‍රශ්නයක් නැහැ පුළුවන්. වාණිජ්‍ය බැංකුවට පුළුවන්, විශේෂ බැංකුවට පුළුවන්. කාලීන තන්පත් බාර ගැනීමත් ඒත් එහෙමයි. අයිතියක් තියෙනවා කරන්න. ණය සැපීමත් කරන්න පුළුවන්. කල්බදු පහසුකම් සැපීමත් සමහර මොනවද විශේෂ බැංකු කරනවා, සමහර විශේෂ බැංකු කරන්නේ කරන්න බලය තියෙනවා. තහනමක් නැහැ. තේරුණාද? ඒ වගේම විදේශ විනිමය ගනුදෙනු සැලසීම අන්න කරන්න බෑ. විදේශ විනිමය ගනුදෙනු සැලසීම කියන එක කරන්න පුළුවන් වාණිජ්‍ය බැංකු වලටම පමණයි. එහෙනම් කරන්න බැරි එක තමයි මේක. පස්වෙනි එක. දැක්ක දැන් මේ මම ඒකයි කිව්වා අර වාස්තික ප්‍රශ්න පත්‍රය ඕගොල්ලෝ ගොඩක් අසාර්ථක වෙන්නේ අර විෂය නිර්දේශය හරියට ඔබ ටක්කෙටම දැහැගන්න නැත්තම්. තේරුණාද? දැන් මෙතනදී බලපත්ලාභී විශේෂ බැංකුවක් කියනකොටම තමන්ගේ ඔළුව ඇතුලේ පාවෙන්න ඕනේ ටක් ගාලා මේ බලපත්ලාභී විශේෂ බැංකුව වලට වාණිජ්‍ය බැංකුව වලට කරන්න පුළුවන් විශේෂ කාර්යන් දෙකක් කරන්න බෑ නේද කියන හැඟීම එන්න ඕනේ. ජංගම ගිණුම් බෑ සහ ඒ මත මුදල් ණය මවන්න බෑ සහ විදේශ විනිමය ගනුදෙනු බෑ කියන එක ටක් ගාලා එන්න ඕනේ. එහෙම එනකොට මොකද වෙන්නේ? මේ ප්‍රශ්නේ ඔබට ෆැමිලිය වෙනවා. ප්‍රශ්නේ ඔබට ෆැමිලිය වෙනවා. සමීප වෙනවා. නැත්තම් වෙන්නේ මොකද? මේ ප්‍රශ්නේ ඔබට බොහොම ආගන්තුක ප්‍රශ්නයක් වෙනවා. ආගන්තුක වෙනකොට මොකද වෙන්නේ? අන්න හදෙනවා ස්ට්‍රෙස් එක. පීඩනය. මොකද්ද මේකට හරි උත්තරේ? තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම මුළු සිලබස් එකම හරියට ඔබ දැහැගෙන තිබුණොත් තමයි ප්‍රශ්නේ කියවනකොට සිලබස් එකේ નિયમિત තැනින් අවශ්‍ය විෂය කරුණු මොකද වෙන්නේ? සිග්නල් එක දෙනවා ඔයගොල්ලන්ගේ බ්‍රේන් එකට මේක උත්තරේ මේකයි කියලා. මේක බොහොම අර සංජානනයත් එක්කනේ මනෝවිද්‍යාත්මකව සංජානනයත් එක්ක තමයි මේ MCQ ප්‍රශ්න වලට යන්න වෙන්නේ. නිකම්ම යන්න බෑ. ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. 2006 අහපු ප්‍රශ්නය 16 වෙනි ප්‍රශ්නේ වශයෙන් අහපු එක. බලපත්ලාභී වාණිජ්‍ය බැංකුවක් නොවන්නේ. ඒ අහන්නේ විශේෂ බැංකුවක්. බලපත්ලාභී වාණිජ්‍ය බැංකුවක් නොවන්නේ. එතකොට විශේෂ බැංකුවක් අහනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් බැංකුවක් අහනවා වෙන්නත් පුළුවන්. සීමා සහිත හැටන් නැසල බැංකුවය. මහජන බැංකුවය. ලංකා බැංකුවය. සීමා සහිත හොංකොං ඇන් ෂැන්හායි බැංකුවය. DFCC බැංකුවය. මොකද කියන්නේ? බලපත්ලාභී වාණිජ්‍ය බැංකුවක් නොවන එක. HNB එක අපි දන්නවනේ. ඒක අනිවාර්යෙන් පෞද්ගලික අංශයේ පැරණිම වාණිජ්‍ය බැංකුව. පැරණිම වාණිජ්‍ය බැංකුවක් නේ. මහජන බැංකුව. රාජ්‍ය අංශයේ පැරණිම දෙවන වාණිජ්‍ය බැංකුව. ඒකත් ගන්න බෑ. ලංකා බැංකුව රාජ්‍ය අංශයේ පැරණිම වාණිජ්‍ය බැංකුව 39 දී ආරම්භ කරපු. ඊට පස්සේ සීමා සහිත හොංකොං ඇන් ෂැන්හායි බැංකුව පැහැදිලිවම විදේශ වාණිජ්‍ය බැංකුවක් ලංකාවේ ව්‍යාපාර කරන. සහ අපේ ලංකාවේ බැංකු පරිචයට නවමු සංකල්ප ගණනාවක් හඳුන්වා දීපු පුරෝගාමී වාණිජ්‍ය බැංකුවක් කියන එකත් අපේ මතකේ ඈත මතකේ තියෙනවා. විශේෂයෙන්ම ලංකාවට ටෙලර් කාඩ් ඒ කාලේ ATM කාඩ් ඒ කියන්නේ ඩෙබිට් කාඩ් දෙන්න පෙර ටෙලර් කාඩ් හඳුන්වා දීමේදී පුරෝගාමී වුණා. ණයපත් හඳුන්වා දීමේදී පුරෝගාමී වුණා. NRFC වකටනේ අද නම් PRFC නේ NRFC ගිණුම්. ඒ කියන්නේ අනේවාසික විදේශ විහාර මුදල් ගිණුම් හඳුන්වා දීමේදී පෙරමුණු ගත්තා. ඒ වගේ අපිට මතකයක් තියෙනවා වාණිජ්‍ය බැංකුවක් කියලා. එනේ හතරම නෙවෙයි. මොකද්ද? DFCC බැංකුව. Development Finance Corporation of Ceylon. තේරුණාද? DFCC බැංකුව තමයි මෙහෙනම් අනිවාර්යයෙන්ම සංවර්ධන බැංකුවක් වෙන්නේ. සංවර්ධන හෝ ඉතිරි කිරීමේ බැංකුවක් වෙන්න එපා. බලපත්ලාභ වාණිජ්‍ය බැංකුව නොවන්න නම්. නොවන්න කියන්නේ විශේෂ බැංකුවන්නේ මේ අහන්නේ. තේරුණාද?
බලපත්ලාභී වාණිජ බැංකුවක් නොවන්නේ කියන එකෙන් අහන්නේ බලපත්ලාභී විශේෂ බැංකුවක් වන්නේ කියන එක. එහෙනම් අනිවාර්යයෙන්ම සංවර්ධන බැංකුවක් තියෙනවා පස්වෙනි එකේ DFCC බැංකුව. Development Finance Corporation of Ceylon කියන එක. නම් උත්තරේ ඒකෙත් 5. ඒකෙත් 5 උත්තරේ. ඊළඟට 2007 විභාගයේදී යොමු වෙච්ච එකක් 16 වන බහුවර්ණ ප්‍රශ්න වශයෙන් ආපු විභාගෙදී බලපත්ලාභී විශේෂිත බැංකුව. මේ ටිකේ නම් බරතබන වැඩි වෙකර නේද? නේද? බලපත්ලාභී විශේෂ බැංකුව බරතබන MCQ වල. බලපත්ලාභී විශේෂිත බැංකුව. ජාතික සංවර්ධන බැංකුව. කියනකොටම ළමයි ටිකක් ඔන්න ව්‍යාකූල වෙනවා. මොකද හේතුව ජාතික සංවර්ධන බැංකුව 2008 අවුරුද්ද වෙනකම්ම ඇත්තරම සංවර්ධන බැංකුව. ඇත්තරම සංවර්ධන බැංකුවන්නේ. පැරණිම සංවර්ධන බැංකුව දෙකෙන් එකක් නේ ඕක. නමුත් 2008 දී මේ බැංකුව පරිවර්තනය කරනවා වාණිජ බැංකුවක් විදිහට. ඒ නිසා අද වන විට ජාතික සංවර්ධන බැංකුව නැත්නම් NDB National Development Bank කියන්නේ බලපත්ලාභී වාණිජ බැංකුවක්. ඒක මතක කරගන්න එපා තේරෙනවද? මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න බලපත්ලාභී වාණිජ බැංකුවක් කියන එක. මම මෙතන නෝට් කරන්න ඕන. මේක වාණිජ බැංකුවක් අද. එදා සංවර්ධන බැංකුවක්. පරණ පොත්පත්වල එහෙම තියෙනවා වැරදිලාවත් කියවන්න එපා. පිස්සුද අපිව කියවන්නේ නැහැ නේ. අලුත් පොත්පත් කියවන්න පරණ පොත්පත්වල තියෙන මේවා කියවන්න එපා. මොකද පරණ පොත්වල තාම තියෙන මේක සංවර්ධන බැංකුවක් විදිහට. මේක වෙන්න ඕනේ මොකද්ද? දැන් 2008න් පස්සේ පැහැදිලිවම වාණිජ බැංකුවක්. වාණිජ බැංකුවක්. මොකද අර සංවර්ධන වචනේත් අපිට කී වෙනවනේ. ජාතික සංවර්ධන බැංකුව කියද්දිම අපේ ඔළුව යනවා සංවර්ධන බැංකුවක්. සංවර්ධන බැංකුවක් නම් ඒක බලපත්ලාභී විශේෂ බැංකුවක් කියලා ඔළුවට සිග්නල් එක දෙනවා. වැරදි සිග්නල් එකක් එනවා. ගන්න එපා. මේක පැහැදිලිව වාණිජ බැංකුවක්. එහෙනම් ඒක නෙවෙයි විශේෂ බැංකුවක් වෙන්නේ. ජාතික ඉතිරි කිරීම බැංකුව. පැහැදිලිව ඉතිරි කිරීම බැංකුවක් නේ. ලංකාවේ රාජ්‍යාංශයේ ප්‍රබලම ඉතිරි කිරීම බැංකුව තමයි ජාතික ඉතිරි කිරීම බැංකුව. පැහැදිලිනේ? එහෙමනම් බලපත්ලාභී විශේෂිත බැංකුවක් වෙන්නේ එක්ක සංවර්ධන බැංකුව එක්ක ඉතිරි කිරීම බැංකුව. නම් පිළිතුරු අනිවාර්යයෙන්ම 99%ක්ම මේක තමයි. තේරුණාද? මේකම තමයි. නමුත් ඉතින් මේකෙදි පවා මං කියන්නේ යට තියෙන උත්තර තුන නිකන් තප්පර ගානකින් කියවන්න නිකන් අත්හරින්න නැතුව මේක පැහැදිලි උත්තරේ මේක තමයි. තේරෙනවද? ඉතින් වාදයක් නැහැ. සර්විස් බැංකුව. නමුත් ඉතුරු තුනක් කියවන්නේ. කියුවේ නැතත් මං කියන්නේ මේක හානියක් නැහැ. දැන් මේ වගේ ප්‍රශ්නකදී ඕගොල්ලෝ ටක් ගාලා මේක දැක්කවා රයිට් දෙක තමයි කියලා විශ්වාසයෙන් මෙතන දෙවෙනි උත්තරේ මාක් කළොත් මාක් කරලා මේ උත්තර තුන දිහා බලන්නේ නැතුව ඉස්සරහට ගියාට මම දොස් කියන්නේ. එතන ඔබට ඒ අයිතිය තියෙනවා. තේරුණාද? නමුත් මෙහෙම නෙවෙයි. දැන් සමහර ප්‍රශ්න වල තියෙනවා උත්තර දෙකක් තියෙන. එකක් ආසන්න උත්තරයක්, එකක් සම්පූර්ණ උත්තරේ තියෙනවා. එකක් ආසන්න උත්තරේ, අනිත් එක නිවැරදි සම්පූර්ණ උත්තරේ තියෙනවා. එතකොට ඔබ ආසන්න උත්තරේ දැක්ක ගමන් මේ වැඩේ කරු මොකද වෙන්නේ? අපරාධයක් නෙවෙයි. මම ඒක කියන්නේ නිතරම උත්තර පහ කරේම ඔබ ඒ කියන්නේ අර මොකද බල්බයක් ඔටෝමැටිකලි පත් වෙනවා වගේ ටට්ටක් ගාලා උත්තර පහට ඇහ දාන්න ඕනේ. හරිද? නිකන් බලමු. DFCC වර්ධන බැංකුව. දැන් පටල ගන්නන්නේ මෙන්න මේකත් එක්ක මේ තේරෙනවා මේ තියෙන්නේ. මම මේක අතිරක් දාලා මේ දෙකක් දැන් මතකයිද? කලින් තිබුණා DFCC බැංකුව Development Finance Corporation of Ceylon. තේරෙනවද? ඒක පැහැදිලිවම සංවර්ධන බැංකුවක්. පැහැදිලිවම සංවර්ධන බැංකුවක්. තේරුණාද? නමුත් අද වෙද්දී DFCC වර්ධන බැංකුව මොකද්ද? අද වෙද්දී ඒ කියන්නේ DFCC බැංකුව කිව්වොත් ඒ එදා සංවර්ධන බැංකුවක්. අද වෙද්දී DFCC වර්ධන බැංකුව කිව්වොත් අනිවාර්යයෙන්ම මොකද්ද? ඒක වාණිජ බැංකුවක්. අද ඒක වාණිජ බැංකුවක්. DFCC වර්ධන PLC කියලා තියෙන්නේ. ඒක පැහැදිලිවම අද වාණිජ බැංකුවක්. තේරුණාද? නේෂන් ට්‍රස්ට් බැංකුව කොහොමත් වාණිජ බැංකුවක්. ද ෆිනෑන්ස් සමාගම කොහොමත් වාණිජ බැංකුවක් නෙවෙයි. මොකද්ද එහෙනම්? මොකක්ද ඒක? මොකක්ද? ඒක මූල්‍ය සමාගම ද ෆිනෑන්ස් සමාගම ලංකාවේ මුදල් සමාගම් ඒවත් මූල්‍ය සමාගම් වල පැරණිම එකක්. කියන එක වාණිජ බැංකුවකුත් නොවේ බලපත්ලාභී විශේෂ බැංකුවකුත් නොවේ. එහෙනම් පැහැදිලිම උත්තරේ දෙක. හරි රයිට්. අපි ඊළඟ එකට යමු. 2008 විභාගයට යොමු වෙච්ච ප්‍රශ්නය 11 වෙනි බහුවර්ණ ප්‍රශ්නය වශයෙන් බලපත්ලාභී වාණිජ බැංකුවකි. බලපත්ලාභී වාණිජ බැංකුවකි. එක ඔන්න දැන් මතකයිනේ දැන් මෙතෙක් අපිට අහවේ ඒක නිකන් හිතලා මතල නෙවෙයි මෙතෙක් දිගටම ඇහුවේ බලපත්ලාභී විශේෂ බැංකුව ආකාශය තුන ඔන්න නැත්නම් 2008 දී කන්වර්ට් වෙනවා මාරු වෙනවා බලපත්ලාභී වාණිජ බැංකුවක් කියන එකට නේ. ජාතික ඉතිරි කිරීම බැංකුව පැහැදිලිවම ඉතිරි කිරීම බැංකුවක්. එහෙනම් ඒක විශේෂිත බැංකුවක්. ඒක නෙවෙයි පිළිතුර. ඊළඟට සීමා සහිත ජාතික සංවර්ධන බැංකුව. අන්න සීමා සහිත ජාතික සංවර්ධන බැංකුව අද මොකද්ද? අද මේක
වාණිජ බැංකුවක්. පැහැදිලිද? තේරෙනවද? අද මේක වාණිජ බැංකුවක්. මේක තමයි උත්තරේ. මොකද මේක වාණිජයද? එදා සංවර්ධන බැංකුව 2008න් පස්සේ මේක වාණිජ බැංකුව. තේරුණාද? ඊට පස්සේ රාජ්‍ය උකස් ආයෝජන බැංකුව තාමත් තියෙනවා. ලංකාවේ නිවාස බැංකුව කියන විරුදාවලියේ ලද පැරණිම සංවර්ධන බැංකුව දෙකෙන් එකක් තමයි රාජ්‍ය උකස් ආයෝජන බැංකුව. එහෙනම් ඒකත් විශේෂ බැංකුවක්. ඊට පස්සේ DFCC බැංකුව කිව්වොත් හරි DFCC වර්ධන නෙවෙයි DFCC බැංකුව කිව්වොත් අපිට ගන්න මොකද්ද? අනිවාර්යයෙන්ම සංවර්ධන බැංකුව. තේරුණාද? DFCC වර්ධන බැංකුව කිව්වොත් ඒක වාණිජ බැංකුව. එහෙනම් මේකත් ගන්න බෑ. එහෙනම් මේකත් මේ දෙකම ගන්න බෑ. අතකින් DFCC බැංකුව කිව්වොත් ඒක සංවර්ධන බැංකුවක්. DFCC වර්ධන කිව්වොත් තමයි අනිවාර්යයෙන් වාණිජ බැංකුවක් වෙන්නේ. සීමා සහිත සනස සංවර්ධන බැංකුව. පැහැදිලිව මේක වචනාර්ථයෙන්ම තියෙනවා. ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා කෙටිකල්, මැදිකල්, දිගුකල් ණය සපයන සුවිශේෂී බැංකු සංකල්ප කීපයක් තුරුළු කරගෙන ගමට බැංකු සංකල්ප අරන් යන සංවර්ධන බැංකුව අනිවාර්යයෙන්ම මොකක්ද විශේෂ බැංකුවක් කියන ඒකත් වාණිජ බැංකුවක් නොවේ නම් උත්තරේ මොකක්ද? එකම එක දෙවෙනි සීමා සහිත ජාතික සංවර්ධන බැංකුව. ඊළඟට 2009 දී විභාගයට යොමු වෙච්ච ප්‍රශ්නය 11 වෙනි MCQ ප්‍රශ්න වශයෙන් ඇවිල්ලා තියෙන්නේ මහජනයාගේ තැන්පත් බාර ගැනීමට මහ බැංකුවෙන් බලය ලැබූ ආයතනයකි. මහජනයාගෙන් තැන්පත් ජංගම තැන්පත් වෙන්න පුළුවන්, ඉතුරුම් තැන්පත් වෙන්න පුළුවන්, ස්ථාවර හේවත් කාලීන තැන්පත් වෙන්න පුළුවන්. හරිද? වණික් බැංකුව. වණික් බැංකුවකට බෑ. වණික් බැංකුවක් කියන්නේ වාණිජ බැංකුවක් නෙවෙයි. මතකද? වණික් බැංකුව කියන්නේ මොකක්ද? ඒක මූල්‍ය ආයතනයක්ම නෙවෙයි වණික් බැංකුව කියන්නේ. වණික් බැංකුව කියන්නේ ඒ කියන්නේ මහ බැංකු වාර්තාවේ මූල්‍ය ආයතන වර්ගීකරණේ කාණ්ඩ හතරක් අපි කිව්වනේ. බැංකු අංශය, තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන, විශේෂිත මූල්‍ය ආයතන, ගිවිසුම්ගත ඉතුරුම් ආයතන. ඒ හතරටම මේ වණික් බැංකුව දාලා නැහැ. පැහැදිලිව වණික් බැංකුව කියන්නේ බැංකුවක් නොවේ. දැන් ලේ බැංකුව කියන්නේ මේ අපේ ඔලුගෙඩියේ තියෙන මූල්‍ය ආයතන කියන බැංකුවක් නෙවෙයිනේ. ගස් බැංකුව කියන්නේ ඒ වගේ එකක් නෙවෙයිනේ. තේරුණාද? නිසා බැංකුව වචනේ ආපු පළියට සෑම ආයතනයක්ම මූල්‍ය ආයතනයක් වෙන්නේ නැහැ. මේකත් ඒ වගේ. මේක මොකද්ද? මේක විශේෂඥ උපදේශක සේවා සපයන ආයතනයක්. ඒ කියන්නේ ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර ආරම්භ කිරීමේ සිට තමන්ගේ ව්‍යාපාරයේ තමන්ගේ අපේක්ෂිත ඉලක්ක කරා ජයග්‍රහණය කරා ගමන් කිරීම දක්වා විවිධ අවස්ථාවලදී ලබා දිය යුතු ආයෝජන, කළමනාකරණ, තාක්ෂණ, අලෙවිකරණ, මානව සම්පත් ආදී ශ්‍රේෂ්ඨ ඔස්සේ විශේෂඥ උපදේශක සේවා සපයන සුවිශේෂී ආයතනයක් මේක. ඒතර මේක බැංකුවක් නෙවෙයි, මේකට තැන්පතු බාර ගන්න අවසරයක් නැහැ. පැහැදිලිව. හරිනේ. කල්බදු සමාගම. මොකද කියන්නේ? ලීසින් කම්පැනිස් කල්බදු සමාගමකටත් තැන්පතු බාර ගන්න අවසරයක් නැහැ. නමුත් අපි කියන්න ඕනේ බොහෝ කල්බදු සමාගම් මහජනයාගේ තැන්පතු බාර ගන්න අවසර නැහැ. අවසර නැහැ. අපි ඒක දැනගෙන ඕන කරන්නේ. යම් විදිහකින් අපි තුමු දැන් අපි ලීසින් සමාගමක ස්ථාවර තැන්පතුවක් දැම්ම කියලා. අපේ අවාසනාවට හෝ රටේ අවාසනාවට අපි හිතමු මේ මූල්‍ය ආයතනේ බංකොලොත් වුණා කියන්නකෝ. ඒතර මහ බැංකුව පවා මහ බැංකුවෙන් පවා අපට ඉල්ලන්න බෑ. මහ බැංකුව පවා මැදිහත් වෙන එකක් නෑ. අපේ ස්ථාවර තැන්පතුවල සල්ලි ගෙවන්න. ඇයි? බලයක් නෑ. බලයක් නැති බව වරින් වර පත්තර දැන්වීම මගිනුත් ප්‍රසිද්ධ කරනවා. තේරෙනවද? බැංකුවල මහ බැංකුවේ වෙබ්සයිට් එකේ මේවට අපිට උපදෙස් අපේනවනේ. ඒ උපදේශ මාලාවල මේවා තියෙනවා. තැන්පතු බාර ගන්න අවසර නමුත් යනවා. ඒ කියන්නේ මමත් කැමති නම් කල්බදු සමාගමත් කැමති නම් පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් අවසර නැහැ. තේරෙනවද? ඊළඟට ලියාපදිංචි මූල්‍ය සමාගම. ඒකට පුළුවන්. ලියාපදිංචි මූල්‍ය සමාගම කියන්නේ ෆයිනෑන්ස් කම්පැනිස්. පුළුවන් තැන්පතු බාර ගන්න. තේරෙනවද? ඒකක භාරය. ඒකක භාරයටත් බෑ. ඒකක භාරය කියන්නේ වෙනම ආයෝජන ශ්‍රේෂ්ඨයේ සුවිශේෂී ව්‍යාපාර සංවිධානයක්නේ. ආයෝජන ශ්‍රේෂ්ඨයට ආපු සුවිශේෂී ව්‍යාපාර සංවිධානයක් තමයි ඒකක භාරය කියන්නේ. තේරෙනවද? ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ ළඟ තියෙන ඒකක මහජනයට විකුණලා මහජනයාගෙන් අරමුදල රැස් කරලා ලොකු අරමුදලක් හදනවා. අපි ඒකට කියනවා ඒකාබද්ධ අරමුදල, කොන්සොලිඩේටඩ් ෆන්ඩ්, සමුචිත අරමුදලක් හදලා ඒක එකවර ආයෝජන කලබක ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ එක ආයෝජනය කරනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන සහ එකම ව්‍යාපාර කාර්යය. තැන්පතු බාර ගන්න අවසර නැහැ ඒගොල්ලන්ට. රක්ෂණ සමාගම, ඉන්ෂුරන්ස් කම්පැනි වලට බෑ. නමුත් ඒකෙත් මම කියන්න ඕනේ ඔබ දන්නවා ලංකාව ගොඩක් පෞද්ගලිකාංශයේ රක්ෂණ සමාගම් දැන් තැන්පතු වර්ගත් හඳුන්වලා දීලා මහජනගේ තැන්පතු බාර ගන්නවා. නමුත් අවසර නැහැ. වැරදිලවත් ඒ රක්ෂණ සමාගම බුන්වත් වුණොත්
මහ බැංකුව මැදිහත් වෙන එකක් නැහැ ඔබේ තැන්පත් මුදල් වන්දි වශයෙන් අරන් දෙන්න. නමුත් ඔබ මේ ලියාපදිංචි මූල්‍ය සමාගමේ එක්ක වාණිජ්‍ය බැංකුවක එක්කෝ සංවර්ධන බැංකුවක් නැත්නම් ඉතිරි කිරීම බැංකුවක ඔබ තැන්පතු ආරම්භ කළා ඒ මූල්‍ය ආයතනයේ බංකොලොත් වුණොත් මහ බැංකුවට බලය තියෙනවා මූල්‍ය පනතේ බලය තියෙනවා මහ බැංකුව මැදිහත් වෙලා ඒ අදාළ මූල්‍ය ආයතනයේ තැන්පත් කරවන්නට වන්දි ලබා දෙනවා. ඒ කියන්නේ මූල්‍ය ආයතනයේ මොනවා හෝ ඉතිරි වෙච්ච දේපලක් විකුණලා හරි මහ බැංකුවට පුළුවන් සල්ලි ගෙවන්න. නමුත් මේ රක්ෂණ සමාගමක ඒකක භාරයක ලීසින් සමාගමක වණිජ බැංකුවක ඔබ ස්ථාවර තැන්පතුවක් හෝ ඉතිරි කිරීම තැන්පතුවක් ආරම්භ කරලා ඒ ආයතනයේ බංකොලොත් වුණොත් මහ බැංකුව වගකීමක් නැහැ කියන එක හොඳට ලුයි තියාගන්න. හරිනේ? එහෙනම් මහජනයාගේ තැන්පත් භාර ගැනීමට මහ බැංකුවෙන් බලය ලැබුව ආයතනයේ මේ තියෙන උත්තරේ මොකද්ද? තුන්වෙනි උත්තරේ විතරයි. ලියාපදිංචි මූල්‍ය සමාගම. උත්තරේ 3. අපි ඊළඟ ප්‍රශ්නට යමු. x සහ y තීරු දෙකක දීලා තියෙන විස්තර x තීරුවේ තියෙන මොනවද? මූල්‍ය ආයතනවල නම්. බලපත්ලාභී වාණිජ්‍ය බැංකු. බලපත්ලාභී විශේෂිත බැංකු. ලියාපදිංචි මූල්‍ය සමාගම. හරිද? ඊට පස්සේ y තීරුවේ තියෙනවා ඒකට නිදසුන්. නැෂනල් ඩෙවලොප්මන්ට් බැංකුව. රජරට සංවර්ධන බැංකුව. ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව. ජාතික ඉතිරි කිරීමේ බැංකුව. දැන් කියනකොට උණුට ගන්න දැන් මේ කියවද්දිම ඔබට ගන්න පුළුවන් මේකනේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුව. මොකද්ද? බලපත්ලාභී විශේෂිත බැංකුවක්. මතකනේ? බලපත්ලාභී විශේෂිත බැංකුවට එන්නේ ඉතිරි කිරීමේ බැංකුවයි සංවර්ධන බැංකුවයි පමණයි. LB ෆිනෑන්ස් ලිමිටඩ් මොනවද? මූල්‍ය සමාගමක් ලංකාවේ තියෙන්නේ. සනස ඩෙවලොප්මන්ට් බැංකුව එනම් සනස සංවර්ධන බැංකුව. අන්න සංවර්ධන බැංකුවක්. මොකක්ද එනම් විශේෂිත බැංකුවක්. ඒ වගේ නිදසුන් දීලා තියෙනවා. අපි බලමු මේකෙන් අහන්නේ මොනවද කියලා. y තීරුවේ මූල්‍ය ආයතන x තීරුවේ වර්ගවලට කියන්නේ නිදසුන් වර්ගවලට අනුව ගැලපුව විට ලැබෙන නිවැරදි කාණ්ඩය. නිවැරදි ගැලපීම අහන්නේ. පැහැදිලිද? රයිට්. අපි බලමු එහෙනම් බලපත්ලාභී වාණිජ්‍ය බැංකුව. කිව්වම අපි මේ පැත්තෙන් ගමු මේ පැත්තෙන් ගන්න ලේසි. තේරෙනවද? නිතර මේ පැත්තෙන් ගමු. මොකද මේ පැත්තෙන් ගත්තම අපිට මෙතනට එන්න ලේසියි. නැෂනල් ඩෙවලොප්මන්ට් බැංකුව. මොකද්ද මේක? වාණිජ්‍ය බැංකුව. මොකද්ද මේ කියන්නේ? ජාතික සංවර්ධන බැංකුවමයි. ජාතික සංවර්ධන බැංකුවමයි. තේරෙනවද? අර නැෂනල් ඩෙවලොප්මන්ට් කියන ඉංග්‍රීසි වචනේ එහෙම දාලා. මම නම් ඉතින් මේ වැඩේ ටිකක් කැමති නෑ ටිකක් නේ කැමතිම නෑ. ඒක හරියට අපි හිතමු ට්‍රේන් කියලා කෝච්චිය ට්‍රේන් කියන එක සිංහලෙන් ලියන ට්‍රේන් කියලා. කැතයිනේ නේද? ඉතින් මේකත් ඒ වගේ තමයි මම දකින්නේ. ඉතින් මම නෙවෙයිනේ දරුවනේ ප්‍රශ්න පත්‍රය හැදුවේ. ප්‍රශ්න පත්‍රය හදන කන්ට්‍රෝල් චීෆ්ලා ඒක ඒගොල්ලෝ පාවිච්චි කරපු භාෂාව. මම නම් ඉතින් භාෂාවට විරුද්ධයි. සිංහලෙන් නම් සිංහලෙන් නේ. ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි කමන්නේ. ඒතර නැෂනල් ඩෙවලොප්මන්ට් බැංකුව කියන්නේ මොකද්ද? ජාතික සංවර්ධන බැංකුවම තමයි. ඒක දැන් ඔය PLC තියෙන දරුවනේ. දැන් අපි හිතමු සීමා සහිත ගංගා පොදු සමාගම කියන එක දැන් අලුතෙන් කොහොමද ව්‍යවහාර කරන්නේ? ගංගා PLC. ඉතින් ගංගා PLC කියන එක ඉංග්‍රීසියෙන් සිංහලෙන් ලියනවා. ඒ වගේ එනෝටින් කන්ට්‍රෝල් චීෆ් එකටත් අයිතියක් තියෙනවා මෙහෙම ලියන්න. තේරෙනවද? දැන් සිංහල ඉංග්‍රීසි දැන් හරි කලවම් කරලා යන්නේ මික්ස් කරලා යන්නේ. හරි එහෙනම් මේ ජාතික සංවර්ධන බැංකුවමයි. එහෙනම් අද ඒක මොකද්ද? සංවර්ධන බැංකුවක් නෙවෙයි වාණිජ්‍ය බැංකුවක් නම් ඒක එන්න ඕනේ මෙතනට. පළවෙනි. රජරට සංවර්ධන බැංකුව. ඒක සංවර්ධන බැංකුවක්. හැබැයි දැන් මෙහෙම බැංකු නෑ. කලින් තිබුණ දරුවන මුලින්ම මතකනේ මුලින්ම අපි කතා කරා බැංකු පාඩමේදී RRDBs 85 දී ආරම්භ කළේ. වෙනම පනතකින් ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු. ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු RRDBs. කියන්නේ Regional Rural Development Banks. පසු කාලීනව ඒක තව ශක්තිමත් කිරීමේ අරමුණෙන් තේරෙනවද? ඒක ආරම්භක දිස්ත්‍රික්ක එකක් වශයෙන් මතකයිනේ. RRDBs ආරම්භක දිස්ත්‍රික්ක එකක්. පසු කාලීනක තව ශක්තිමත් කිරීමේ අරමුණෙන් පළාතකට විච්ච බැංකු එකතු කරලා එකක් කරා. දැන් උදාහරණයක් වශයෙන් දකුණු පළාතේ ගාල්ල RRDB එක, හම්බන්තොට RRDB එක, මාතර RRDB එක තුනම එකතු කරලා පළාතේ තුනයි තිබුණු දිස්ත්‍රික්ක තුනයි තුනම එකතු කරලා දැම්ම රුහුණු සංවර්ධන බැංකුව. අන්න ඒ වගේ දාපු එක තමයි රජරට සංවර්ධන බැංකුව කියන්නේ. ඒ කියන්නේ අද ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. අද මතකනේ අදේ පළාත් ක්‍රමයට හොස් කියලා අද තනි බැංකුවක් බවට පත් කරලා තියෙනවා. පැහැදිලිව මේක රටේ සංවර්ධන බැංකුවක්. නම් ඒක ඉන්නේ කොහටද? බලපත්ලාභී විශේෂ බැංකුව වලට. එහෙනම් ඒක ඉන්නේ මෙතනට. දෙවෙනි කොටසේ. ඊළඟට ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුව. මොකද්ද? පැහැදිලිවම වාණිජ්‍ය බැංකුවක්. ලංකාවේ පැරණිම විදේශීය හිමිකාරත්වයේ තියෙන. පැරණි විදේශීය වාණිජ්‍ය බැංකුවක් තමයි ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුව. එහෙනම් ඒක එන්නත් උන මෙතනට. බලපත්ලාභී වාණිජ්‍ය බැංකුව වලටයි. ජාතික ඉතිරි කිරීම බැංකුව.
අපිට කිසි වාදයක් නැහැ, හිතන්න දෙයක් නැහැ. කාලේ අපිට අඩු කරගන්න පුළුවන් මේ ප්‍රශ්නේ ගත කරන මොකද්ද? අනිවාර්යයෙන්ම මේක බලපත්ලාභී විශේෂිත බැංකුවක්. මොකද සංවර්ධන බැංකුයි ඉතිරි කිරීමේ බැංකුයි තමයි බලපත්ලාභී විශේෂිත බැංකුවට අයිති වෙන්නේ. පැහැදිලිනේ? එහෙනම් අපි ඒක අඩු කාලෙකින් දාමු 4 වෙනි එකේ ඉන්න මෙතනට. විශේෂිත බැංකුවට. LB ෆිනෑන්ස් ලිමිටඩ් මොකද්ද? ලංකාවේ මූල්‍ය සමාගම් පවුලේ පැරණිම මූල්‍ය සමාගමක්. දැන් මේවා පැරණි මේවානේ දිගු කාලයක් අපේ මතකේ තියෙනවනේ. ඒ නිසා තමයි ප්‍රශ්න පත්‍රය සම්පාදනය කරන ප්‍රධාන පාලක පරීක්ෂකවරයාට විශ්වවිද්‍යාල ආචාර්යවරයාට පවා එයාගේ දිගු මතකයක් ඇති මේ පරණ ඒවා නිසා එයා උදාහරණ අරන් තියෙන්නේ. එනම් පැහැදිලිවම මූල්‍ය සමාගම වල පැරණිම එකක් නම් එනම් ලියාපැංචි මූල්‍ය සමාගම වලට ඒකේ පස්වෙනි. සනස ඩෙවලොප්මන්ට් බැංක් අර වගේම තමයි තියෙන්නේ. සනස සංවර්ධන බැංකුව තමයි තියෙන්නේ. හරිනම් සිංහල භාෂාවෙන් ඉන්න ඕනේ. සනස ඩෙවලොප්මන්ට් බැංකුව කියලා දීලා තියෙනවා කන්ට්‍රෝල් චීෆ්. ඒ කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම වෙන බලපත්ලාභී විශේෂ බැංකුවක්මයි. 6 වෙනි එක මෙතනට එන්න ඕනේ. පස්සේ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් තවත් පැරණිම පෞද්ගලික අංශයේ මුදල් සමාගමක්. එහෙනම් ඒකයි අයිති වෙන්නේ මුදල් සමාගම වලට 7 වෙනි එක. ඊළඟට මහජන බැංකුව තප්පරයක්වත් කාල නාස්ති කරන්න ඕනේ වාණිජ බැංකුව කියලා අපි දන්නවා. 8 වෙනි එකනේ මෙතනට. ඊට පස්සේ කමර්ෂල් ක්‍රෙඩිට් ලිමිටඩ්. කමර්ෂල් ක්‍රෙඩිට් ලිමිටඩ් කියන්නේ මොකද්ද? ලංකාවේ පෞද්ගලික අංශයේ තියෙන මහා පරිමාණ තවත් මූල්‍ය සමාගමක්. එහෙනම් ඒක එන්නේ මෙතනට. මෙතනට. එහෙනම් පිළිතුර තමයි 138යි 2යි 4යි 6යි 5යි 7යි 9යි එනවා. කියන්නේ 138 246යි 579යි. 138 246 කියලා මතක තියාගන්නකො. ශ්‍රේණියට අපි ගන්නකම් 138 246 579 කියනවා දෙවෙනි උත්තරේ. උත්තර දෙක. ඒක හරි පරිස්සමෙන් තෝරන්න ඕනේ. මොකද එක අපිට ඕගොල්ලෝ ඒ උත්තර 9ක් තිබුණා 9න් 8ක්ම හරි කියලා එකක් වැරදුනා කියලා ඉවරයි. 8ක්ම ඔබ හරියට තේරුම් ගත්තා එකක් තේරුම් ගත්තේ නැත්නම් එකක් පටල ගත්තොත් නේ දැන් කමර්ෂල් ක්‍රෙඩිට් ලිමිටඩ් කියන එක ඔබ වාණිජ බැංකුවක් කියලා තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? උත්තරෙකුත් නැහැ මෙතනනේ. ඒ නිසා හරියටම මේ 9ම හොඳට සූක්ෂම සංයමයෙන් තෝරා බේරා වෙන් කරගන්න ඕනේ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 2013 විභාග රුමුච්ච ප්‍රශ්නය 11 වන බහුවර්ණ ප්‍රශ්න වශයෙන් ඇවිල්ලා තියෙන්නේ. පහත සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක බැංකු කිහිපයකි. ලංකාවේ දැනට ක්‍රියාත්මක බැංකු කිහිපයක්. ජාතික ඉතිරිම බැංකුව, මහජන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, DFCC වර්ධන බැංකුව මොකද්ද? මම මතක් කරනවද දැන්? DFCC බැංකුව නෙවෙයි. ඒක සංවර්ධන බැංකුවක්. DFCC වර්ධන කියන්නේ අනිවාර්යයෙන් මොකද්ද? වාණිජ්‍ය බැංකුවක්. රාජ්‍ය උකස් ආයෝජන බැංකුව සංවර්ධන බැංකුවක්. සනස සංවර්ධන බැංකුව සංවර්ධන බැංකුවක්. අහන්නේ මේවා අතුරෙන් බලපත්ලාභී විශේෂිත බැංකු කවරේද? බලපත්ලාභී විශේෂිත බැංකු. දැන් මේක අනිවාර්යෙන් විශේෂිත බැංකු අපි විදාමුකෝ. මේක අනිවාර්යෙන් විශේෂිත බැංකුවක්. හරිනේ. මහජන බැංකුව මොකද්ද? වාණිජ්‍ය බැංකුවක්. එහෙනම් ඒක විශේෂිත බැංකුවක් නෙවෙයි. ඒක වාණිජ්‍ය බැංකුවක්. ජාතික සංවර්ධන බැංකුව ඒකත් පැහැදිලිවම වාණිජ්‍ය බැංකුවක්. පස්සේ DFCC වර්ධන බැංකුව කියන්නේ මොකක්ද? ඒකත් අනිවාර්යයෙන්ම වාණිජ්‍ය බැංකුවක්. රාජ්‍ය උකස් ආයෝජන බැංකුව අනිවාර්යයෙන්ම විශේෂිත බැංකුවක්. සනස සංවර්ධන බැංකුවත් විශේෂිත බැංකුවක්. එහෙමනම් උත්තර තුනක් තියෙනවා. මොකද්ද? A තියෙනවා විශේෂිත බැංකුවක්, E තියෙනවා විශේෂිත බැංකුවක්, F තියෙනවා විශේෂිත බැංකුවක්. එහෙනම් AEF තියෙන්නේ කොහෙද? පස්වෙනි උත්තරේ. පිළිතුර 5. දැන් මෙතෙක් කතා කරපු දේවල් තේරෙන්නේ සාමාන්‍යයෙන් බලපත්ලාභී වාණිජ්‍ය බැංකුයි බලපත්ලාභී විශේෂිත බැංකුයි වෙන්කර හඳුනා ගැනීමට ඇති ශක්තිය ඔබෙන් ඇගීමට ලක් කරනවා කියලා. තේරෙනවද? සාමාන්‍යයෙන් ඒ ඔබ බලපත්ලාභී වාණිජ්‍ය බැංකු සහ බලපත්ලාභී විශේෂිත බැංකු අතර වෙනසක් තියෙනවා කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. එහෙම ඔබ දැනගෙන ඉන්නවාද කියලා අගේන ඇගීම තමයි කියන්නේ. අපි මෙතෙක් කතා කළ ප්‍රශ්න වලින් දැක්ක ඒක ගොඩක් වෙලාවට එක්ක අහනවා බලපත්ලාභී වාණිජ්‍ය බැංකුවක් කියන්නට අයිති මොකද්ද? එක්ක අහනවා බලපත්ලාභී විශේෂ බැංකුවක් කියන්නේ මොකද්ද කියලානේ. ඒසේ වෙනස ඔබෙන් අපේක්ෂා කරනවා. අන්න ඒ වගේ කෙලිම පේපර් එකේ අපි කරන පාඩම් වල ප්‍රශ්න තියෙන ප්‍රශ්න යොමු. අපි කියන්නේ questions යොමු. ඒ ප්‍රශ්න යොමු තමයි මේ. කියන්නේ පාඩමේ ප්‍රශ්න වැඩිපුරම අහන තැන්.
මේ ප්‍රශ්නයක ප්‍රශ්න යොමුවක් තේරෙනවා. මේ දෙක වෙනස අපි දැනගෙන ඉන්න ඕනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ දැන් ඔබ කවදාකවත් පාසල් නොගිය ශිෂ්‍යෙක් කියමුකෝ. මගේ මේ DP පාඨමාලාව ඔබ දිගටම ෆලෝ කරා නම් කිසි ප්‍රශ්නයක් නැහැ මේක ලියන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2014 අවුරුද්ද යහපු විභාග ප්‍රශ්නය. ඒකත් 11 වෙනි MCQ ප්‍රශ්න වශයෙන් ඇවිල්ලා තියෙන්නේ. පහත සඳහන් ආයතන අතුරින් ගිවිසුම්ගත ඉතිරි කිරීමේ ආයතනයක් නොවන්නේ කුමක්ද? ගිවිසුම්ගත. මතකයිද? ගිවිසුම්ගත ඉතුරුම ආයතන කියලා කතා කරේ මොනවද දරුවනේ? මහ බැංකු වාර්තා අනුව රටේ සමස්ත මූල්‍ය ආයතන පද්ධතිය කාණ්ඩ 4කට බෙදුවානේ. බැංකු අංශය, තන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන, විශේෂිත මූල්‍ය ආයතන, හතරවෙනි එක තමයි ගිවිසුම්ගත ඉතුරුම ආයතන. ගිවිසුම්ගත ඉතිරි කිරීම ආයතන කියලා කිව්වේ එක්කෝ කල්පිරුණු විට යම් කාලයක් නිමාවේදී කල්පිරුණු විට, එහෙම නැත්නම් යම් සිද්ධියක් සිදු වූ විට ආපසු ගෙවීමේ එකගත්තේ මත පවත්වාගෙන යන අරමුදල් වර්ග. තේරුණාද? එක්කෝ කල්පිරුණම ආපසු ගෙවීමේ එකගත්තයක් තියෙනවා. කල්පිරුණු විට ආපසු ගෙවීමේ එකගත්තයක් ඇතුව පවත්වාගෙන යන අරමුදලක් නම් ඒක විශේෂ මූල්‍ය ආයතනය. එහෙම නැත්නම් යම් සිදුවීමක් සිදු වූ විට ආපසු ගෙවීමේ එකගත්තයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් රක්ෂණ සමාගම රක්ෂණ අරමුදල්. රක්ෂණ අරමුදල් අපට ගෙවන්නේ ජීවිත රක්ෂණයක් නම් කල්පිරුණම් පස්සේ. ජීවිත රක්ෂණයක් වුණත් ඒ රක්ෂිතය හදිස්සිය මිය ගියොත් අන්න සිද්ධිය සිදු වුණා. මිය ගියොත් යපෙන්නට ගෙවන්න ඕනේ. ඒකයි මේ කිව්වේ. රණේව තමයි ගිවිසුම්ගත ඉතිරි ආයතන කියලා කිව්වේ. අහන්නේ ගිවිසුම්ගත ඉතිරි කිරීම ආයතනයක් නොවන්නේ. රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල්. රාජ්‍යාංශයේ සමහර සේවකයන්ට තියෙනවා අර්ථ සාධක අරමුදල් ක්‍රමයක්. අපි දන්න ආයතන කීපයක් තුන විශ්වවිද්‍යාල, ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව, ඒ වගේ ඒ ඇතැම් රාජ්‍ය සේවකයන් විශ්‍රාම වැටුපට අමතරව රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදලකුත් තියෙනවා. ඒකත් ගෙවන්නේ විශ්‍රාමයන් පස්සේ. එහෙනම් කල්පිරණ කාලයක් තියෙනවා. ඒක විශ්‍රාම ගියාම අපහු ගෙවනවා කියලා එක ගත්තයක් තියෙනවා. නේ ඒක මොකක්ද ගිවිසුමක්. ඒකත් ගිවිසුම්ගත තුරුම ආයතනයක් කියලා. ඒක හරි. ආයතනයක් නොවන එක අහන්නේ. හරි. මම හරි දානවා ගිවිසුම්ගත තුරුම ආයතනවලට. ඊට පස්සේ සේවක අර්ථ සාධක අරමුදල ඒකත් එහෙමනේ. ඒකත් ගිවිසුම්ගතනේ. පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම ගියාට පස්සේ එකවර ලබා ගන්න පුළුවන්. මොකද එකවර ගෙවන්න ගිවිසුමක් තියෙනවා. නේද? ඒකත් ගිවිසුම්ගත තුරුම ආයතනය. නොවන එක නෙවෙයි. එහෙනම් මේකකත් උත්තර නෙවෙයි. විශේෂිත කල්බදු සමාගම්. විශේෂිත කල්බදු සමාගම් නමින්ම අහු වෙනවනේ මෙතන විශේෂිත කියද්දී. හරිද? ඒක ගිවිසුම් නෙවෙයිනේ. මහ බැංකු වාර්තාව බෙදුවේ රටේ මූල්‍ය පද්ධතිය, බැංකු අංශය, තන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන, විශේෂිත මූල්‍ය ආයතන සහ ගිවිසුම්ගත ඉතුරුම ආයතන කියලා. එහෙනම් විශේෂිත මූල්‍ය සේවා සපයන. කියන්නේ විශේෂිත පුද්ගලයන්ට විශේෂිත මූල්‍ය සේවා සපයනවා නම් අපි ඒවට දාන්නේ විශේෂිත මූල්‍ය ආයතන ගන්නට. එහෙනම් විශේෂිත කල්බදු සමාගම් කියන්නේ විශේෂ කාර්යයක් තමයි. මිලාදික වත්කම් විශාල මුදලක් මිලියන ගාණක් බිලියන ගාණක් යට කරලා මිලදී ගන්න බැරි අයට කිසියම් බදු මුදලක් ගෙවලා යම් කාලයකට භාවිතා කරලා තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්න පහසුකම් සපයන එක විශේෂ කාර්යයක් නේ. එහෙනම් අන්න ඒක තමයි ගිවිසුම් ඉදිරි මාතර නොවන්නේ. නම් උත්තරේ මේක වෙන්න ඕන බොහෝ විට. බොහෝට මේක තමයි වෙන්න ඕන. රක්ෂණ සමාගම් ඒකත් එහෙමනේ. ඒකත් ගිවිසුම්ගත ඉතුරුම ආයතනයක්. ඇයි? යම් කිසි සිද්ධියක් සිදු වුණොත් රක්ෂිතයාට කිසියම් හානියක් වුණොත් වන්දි ගන්න ගිවිසුමක් තියෙනවා. ජීවිත රක්ෂණයක් නම් හානියක් වුණේ නැත්නම් කල්පිරුණම් පස්සේ ආපසු ඒ ගෙවූ වාරික අපට ලබා ගන්න අයිතියක් තියෙනවා. එහෙනම් ඒකත් ගිවිසුම්ගත ඉතුරුම ආයතනයක් තමයි. තේරුණාද? ඒත් එක්කම සේවක බාරකාර අරමුදල. එම්ප්ලොයිස් ට්‍රස්ට් ෆන්ඩ් ETF එක. මතකනේ? ETF කියන එක. ETF එක. මේකත් මොකක්ද? මේකත් ගිවිසුම්ගත ඉතුරුම ආයතනයක්. ඇයි? මේකත් සේවයෙන් ඉවත් වීම විශ්‍රාම යාම නෙවෙයි ඉවත් වීමේදී ආපසු ගෙවීම එක ගත්තක් තියෙනවා. ඒකේ අවුරුදු 5ක සැරයක් ගන්න පුළුවන් කියලා මම පැහැදිලි කරේ. එහෙනම් උත්තරේ මොකද්ද? තුන්වෙනි එක. ගිවිසුම්ගත ඉතුරුම ආයතනයක් නොවන එක. අනිත් හතරම ගිවිසුම්ගත ඉතුරු ආයතන වෙනවා. තුන්වෙනි එක. අපි බලමු 2017 විභාග ප්‍රශ්නය. පහත් සඳහන් දෑතුරෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඍජු සුපරීක්ෂණයට යටත් වන ආයතන වර්ග සංඛ්‍යාව කීයද? ප්‍රශ්නේ අහන එක පැහැදිලිද? පහත සඳහන් දෑතුරෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඍජු සුපරීක්ෂණ ඍජු පාලනයට නැත්තම් ඍජු පාලනයට යටත් වන ආයතන වර්ග සංඛ්‍යාව. අපි බලමුකෝ. බලපත්ලාභී වාණිජ්‍ය බැංකුව. මොකද හිතෙන්නේ ඔයගොල්ලන්ට?
අනිවාර්යයෙන්ම මහ බැංකුවේ ඍජු අධීක්ෂණයට ලක් වෙනවානේ මතකයිනේ. ඒකට වෙනම අපි කිව්වා මහ බැංකුවේ දාලා තියෙනවා බැංකු කටයුතු දෙපාර්තමේන්තුව කියලා වෙනම අංශයක්. බැංකු කටයුතු නැත්නම් බැංකු අධීක්ෂණ කටයුතු දෙපාර්තමේන්තුව. ඒ අංශෙන් කරන්නේම වාණිජ බැංකුවල ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කරලා යම් යම් දුර්වලතා තියෙනවා නම් වැරදි සිදු වෙනවා නම් ඒවට වහාම පිළියම් යොදලා ඒව පාලනය කරන්න. අනිවාර්යයෙන් මහ බැංකුව ඒ පාලනයට ලක් වෙනවා බලපත්‍ර ලැබුණු වාණිජ බැංකුව. මේක හරියට කොට පාලනයට ලක් වෙනවා. අධීක්ෂණයට ලක් වෙනවා. සුපරීක්ෂණයට ලක් වෙනවා. අනික බලපත්‍රලාභී විශේෂ බැංකුව. මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් දරුවනේ බලපත්‍ර දෙන්නේ. මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් තමයි වාණිජ බැංකුව වලටයි ඉතිරි කිරීමේ සහ සංවර්ධන බැංකුව වලටයි බලපත්‍රයක් දෙනවා විශේෂ බැංකුව වශයෙන්. එහෙනම් අනිවාර්යයෙන් මහ බැංකුව අධීක්ෂණයට ලක් වෙනවා. ඒකත් සුපරීක්ෂණයට පාලනයට ලක් වෙනවා. බලපත්‍රලාභී මූල්‍ය සමාගම්. පැහැදිලිවම බලපත්‍රලාභී කියන්නේ ඒ මුදල් සමාගම් වලටත් ව්‍යාපාර කරගෙන යන්න මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් තමයි බලපත්‍රයක් දෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මහ බැංකුව අධීක්ෂණයට ඒගොල්ලොත් ලක් වෙනවා. සුපරීක්ෂණයට ලක් වෙනවා. එහෙනම් ඒකත් හරි. ඊළඟට සමූපකාර ග්‍රාමීය බැංකුව වලට මහ බැංකුවෙන් බලපත්‍රයක් ගන්න අවශ්‍ය නැහැනේ. ඒක සමූපකාර පනත යටතේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් පාලනය කරන්න තේරෙනවද? ඒ නිසා ඒකයි වෙන්නේ නැහැ. සකසුරුවම් මහා ණය දෙන සමූපකාර සමිතිය සමූපකාර පදනමන්නේ මහ බැංකුවේ ඍජු අධීක්ෂණයට ලක් වෙන්නේ නැහැ. එහෙමනම් දරුවනේ මේ දෙකමයි තියෙන්නේ නැහනේ. එහෙමනම් උත්තරේ මොකද්ද? ABC. ABC කියන්නේ මොකද්ද? 3යි. මහා බැංකුවේ ඍජු සුපරීක්ෂණයට ලක් වෙන්නේ නැත්නම් පාලනයට ලක් වෙන්නේ ABC එක 3යි. එහෙනම් 3 තියෙන උත්තරේ 3 වෙනි එක. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නේ බලමු. 2019 විභාග ප්‍රශ්න පත්‍රයේ තුලින් ඔබට යොමු වෙච්ච ප්‍රශ්නය 12 වෙනි බහුවර්ණය වශයෙන් ඒකක භාරයන්හි ආයෝජනය කිරීම තුළින් ආයෝජකයාට ලැබෙන වාසියක් වන්නේ. ඒකක භාරයක යුනිට් ට්‍රස්ට් එකක ආයෝජනය කරාම ලැබෙන වාසිය. දැන් අපි ඒකක භාරයක් සම්බන්ධ කරගන්න නැතුව අපි ළඟ තියෙන ඉතුරු කරගත්ත මුදල් අපිට පුළුවන් විකල්ප මාර්ග වල ආයෝජනය කරන්න. නමුත් අපි මේ ආයෝජන ශ්‍රේෂ්ඨයේ විශේෂඥයෝ නෙවෙයි. අපි ආයෝජන ශ්‍රේෂ්ඨයේ විනිවිද භාවයෙන් දකින්න පුළුවන් අය නෙවෙයි. තේරෙනවද? ඒතර අපි කරන ආයෝජනය වැරදි වෙන්න පුළුවන්. අපි වැරදි මාර්ගයක ආයෝජනය කළා වෙන්න පුළුවන්. නමුත් ඒකක භාරයක ආයෝජනය කරාම ඒකක භාරයක තියෙන ආයෝජන කළමනාකරුවෝ කියලා පාර්ශවය. ආයෝජන කළමනාකරුනේ. ආයෝජන කළමනාකරු කියන්නේ ආයෝජනයේ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් පළපුරුද්දක් අත්දැකීම් තියෙන අයගෙන් සමන්විත සීමා සහිත සමාගමකට තමයි ආයෝජන කළමනාකරණයේ ක්‍රියාවලිය බාර කරන්නේ. ඒ නිසා මේ ආයෝජන කළමනාකරණ සමාගමේ විශේෂඥතාවයක් ඇති අයගේ සේවය අරගෙන නිවැරදි මාර්ගවල වැඩිම ආදායම් ලැබෙන මාර්ගවල ආයෝජනය කිරීමේ හැකියාව ලැබෙනවා. තේරුණාද? ආයෝජන සඳහා ඉහළ ප්‍රතිලාභයක් හිමිවීමයි. ඔව්. ඒකක භාරයක ආයෝජනය කළොත් අපි ආයෝජනය කරනකොට ඇත්තටම වැඩි ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. මොකද විශේෂඥයෝ දන්නවා නිවැරදිම මාර්ගවල ආයෝජනය කරන්න. ඒකත් බොහෝ විට හරි වෙන්න පුළුවන්. මේකට හරි ලකුණක් දාගමුකෝ. ඒකක භාරයේ කළමනාකාරීත්වයට සම්බන්ධ වීමට හැකි වීම. නෑ ඒක නම් වෙන්න බෑනේ. අපි ඒකක භාරයක ආයෝජනය කරා කියලා අපිට ඒකේ මැනේජ්මන්ට් එකට අපිට සම්බන්ධ වෙන්න බෑ. ඒක වැරදි. ඒක අපි පිළිවෙල බැහැර කරනවා. ඊපස්සේ ප්‍රසාද කොටස් ලබා ගැනීමට හිමිකමක් පැවතීම. නෑනේ ප්‍රසාද කොටස් මේකේ නෑනේ දරුවනේ. ප්‍රසාද කොටස් ලැබෙන්නේ සීමිත පොදු සමාගම. සීමිත පොදු සමාගමක සාමාන්‍ය කොටස් කියන වර්ගය ගත්තොත් විතරයි. වර්ණීය කොටස් නෑ. සීමිත පොදු සමාගමක සාමාන්‍ය කොටස් මිලදී ගත්ත පැරණි කොටස් හිමියන්ට සමාගමේ රඳවාගත් ලාභ නැත්නම් සංචිත පදනම් කරගෙන කලින් කලට නුමිලේ කොටස් ටිකක් දෙනවා. ඒක එක වාරවල සම්බන්ධයක් නෑ. එහෙනම් ඒකත් වැරදි. ඒකත් අපි බැහැර කරමු. ඕනෑම අවස්ථාවකදී දඩ මුදල් නොගෙවා ආයෝජනය කළ මුදල ආපසු ගත හැකි වීම. ඒක හරියද? ඕනම අවස්ථාවකදී දඩ මුදල් නොගෙවා ආයෝජනය කළ මුදල ආපසු ගත හැකි වීම. ඒක හරියක් තියෙනවා. මොකද ඔබ සීමිත පොදු සමාගමක කොටස් මිලදී ගත්ත කියන්නකෝ. ඔබ ළඟ ඉතුරු කරගත්ත රුපියල් දසලක්ෂයක් තියෙනවා. ඒ දසලක්ෂය යොදවලා ඔබ සීමිත පොදු සමාගමක රුපියල් 10 කොටස් ලක්ෂයක් මිලදී ගන්න පුළුවන් 10 ගානේ. එහෙනම් රුපියල් 10 කොටස් ලක්ෂයක් රුපියල් 10 ගානේ කියලා ගත්තා. දසලක්ෂයක් ආයෝජනය කළා නම් ඒ දසලක්ෂය ඔබට ලැබෙන්නේ කවද්ද ආපහු? මතකද? ලැබෙන දවසක් නෑ. හේතුව සමාගම කෙදිනක හෝ ඈවර කරන දවසක තමයි ආපසු ගෙවන්නේ. සමාගම් නීති හදලා තියෙන මේ විදිහටනේ. සමාගම කෙදිනක හෝ
ඈවර කිරීමේදී තමයි ඒ මුදල ආපසු ගෙවන්නේ. ඒතර සමාගම ඔබේ ජීවිත කාලය තුලදී ඈවර වුණේ නැත්නම් ඔබට ලැබෙන්නේ. එහෙම තමයි සමාගම නීති ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් ඔබට ඔබේ ජීවිත කාලය තුල මේ සමාගම ඈවර කරන පාටක් පේන්නේ නැත්නම් ඔබට දැන් මේ සල්ලි අතර ගන්නත් ඕන නම් මොකද කරන්න පුළුවන්? ඔබට කොටස් සහිතය වෙන කාට හරි විකුණන්න පුළුවන්. වෙන කාට හරි විකුණලා සමාගමෙන් ලැබිය යුතු මුදල ඒ ගැනුම් කරුගෙන් ලබා ගන්න අවසරයක් තියෙනවා. එහෙම නෙවෙන්නේ. නමුත් ඒකක සංගතයක නැත්නම් ඒකක භාරයක තත්ත්වයක නෙවෙයි. අපි ඒකක භාරයක ගන්න ඒකකනේ දරුනේ කොටස් නෙවෙයිනේ. සමාගමන අපි කියන්නේ ප්‍රාග්ධනයේ කුඩා ඒකක වලට ගැඩුවම කොටස් කියනවා. ඒකක භාරයක තියෙන සමුචිත අරමුදලක්නේ කොන්සොලිඩේටඩ් ෆන්ඩ් එකක්නේ. තේරෙනවද? ඒ සමුචිත අරමුදල කොටස් කරාම ඒකට කියන්නේ ඒකක කියලා. දැන් අපි ඒක අර සමාගමක කොටස් ගන්න ක්‍රියාව එකයි. නම් විතරයි වෙනස් වෙන්නේ. සමාගමේ කොටස් ගන්නවා මේක ඒකක ගන්නවා. අපි දුන්න ඒකක භාර එක අපි රුපියල් ලක්ෂ 10ක් වියදම් කරලා රුපියල් 10 එකක කියන්නකො 10 එකක ඒත් ලක්ෂයක් ගත්ත කියන්නකො. ගත්තොත් ඒකක භාරයේ කවදා හරි විසුරු හරනකම් ඉන්න ඕනේ අපිට ඕනම වෙලාවක අපේ යෙදු මුදල අපසු ඉවත් කරගෙන ආයෝජනය කියන්නේ ඒකනේ. අපිට අපි කැමති නම් අපි ආයෝජනයේ දිගටම තියෙන්න හරිනව නැත්නම් අපි ආපසු ගන්නවා. අපේ බලයේ තියෙනවා. ඒ නිසා අරමුදල් කළමනාකරන සමාගම. ඒකක භාරයේ ප්‍රධාන පක්ෂ තුනයිනේ මතකනේ. ඒකක හිමියෝ, භාරකාර බැංකුව, අරමුදල් කළමනාකරන සමාගම. අරමුදල් කළමනාකරන සමාගම වෙතින් අපිට මේ සල්ලි ඕන්ලක් ගන්න පුළුවන්. කිසිම දඩපුලියක් නැහැ. කිසිම දඩපුලියක් නැතුව ගන්න පුළුවන්. තේරෙනවද? ඕනම අවස්ථාවකදී දඩමුදල් නොගෙවා ආයෝජනය කළ මුදල ආපසු ගන්න පුළුවන්. ඒකත් හරි. පැහැදිලිවම හරි ඒක. ධාරි දෙකක් ආවා. ආයෝජන ප්‍රතිලාභ මත ආදායම් බදු ගෙවිය යුතු නොවීම. ඒක අසත්‍යයි. අනිවාර්යයෙන්ම අපිට දැන් අපි ආයෝජනය කරලා ලැබෙන අපේ ලාභ තියෙන ලාභාංශ පොලි ඒ වගේ ප්‍රතිලාභ අනිවාර්යයෙන් අපිට බදු ගෙවන්න වෙනවා. බදු දෙන්න නිදහස් නැහැ. එහෙනම් ඒකත් වැරදි. දැන් මොකද වෙන්නේ? උත්තර තුනක් වැරදි දෙකක් හරි. උත්තර තුන ඔයගොල්ලෝ අමාරු වැටෙන්නේ. මොකද වඩා හරිම උත්තරේ. ඕනෑම අවස්ථාවකදී දඩමුදල් නොගෙවා ආයෝජනය කළ මුදල ආපසු ගන්න පුළුවන්. ඒක හරි. ආයෝජන සඳහා ඉහළ ප්‍රතිලාභයක් හිමිවීම. ඒකත් හරි. මොකද ඉහළ ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. මොකද ආයෝජන කලබග ආයෝජනය කරනවානේ. නමුත් වඩා හොඳම උත්තරේ මොකද්ද? මේ දෙකෙන් වඩා උඩින් තියන බල උත්තරේ මොකද්ද? තරාදිග දාලා බලන්න. තේරෙනවද? මං හිතන්නේ 4නේ. මං හිතන්නේ 4 නැත්නම් හරි උත්තරේ ඒක තමයි 4 විභාගයට අපේක්ෂා කළේ. මොකද ආයෝජන සඳහා ඉහළ ප්‍රතිලාභයක් හිමි නොවෙන්න පුළුවන් සමහර විට. ආයෝජන කලබක ආයෝජනය කළා වුණත් තේරුණාද? සමහරට ආර්ථිකයේ කඩා වැටිච්ච වෙලාවක ආර්ථිකයේ අවපාත තියෙන මොහොතක මොකද ඒ ආයෝජන වලින් ලැබෙන්නේ අපට පුංචි ප්‍රතිලාභ වෙන්න පුළුවන්. නොලැබෙන්නත් පුළුවන්. ඒ නිසා මේක 100%ක්ම අපට ගන්න බෑ. නමුත් මේක 100%ක්ම හරිනේ. මොකද අපි ඒකක සංගතයක අපි ඒකකවල ආයෝජනය කළාට අපිට ඕනම වෙලාවක අපිට පුළුවන් අපි සල්ලි ආපසු ලබා ගන්න. එහෙනම් වඩා ප්‍රබල වෙන්නේ මොකද්ද? මේක එන උත්තරේ 4. පැහැදිලිද? මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒකයි අපි ඒ සම්භාවිතයත් එක්ක අපි ඒකට අඩු බරක් තබල අපි වැඩි බරක් තබනවා මේකට. එහෙනම් පිළිතුරු තෝරගන්නවා 4 වශයෙන්. 4 වෙනි. දැන් පේනවද මේකෙදි මේ MCQ ප්‍රශ්නෙට හරියටම උත්තරේ ලියන අපිට එකක් අපේ පළපුරුද්ද ඕනේ. තේරෙනවද? අනිත් එක අපිට විෂය සම්බන්ධ පුළුල් දරුමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මූල්‍ය ආයතන බැංකු නැත්නම් මුදල් හා බැංකු කියන පාඩමේ විශේෂයෙන්ම ඒකක භාරය කියන එක ගැන අපට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකක භාර කියන්නේ මොනවද කියලා අවබෝධයක් නැත්නම් මේකට අනිවාර්යයෙන් ලියන්න බෑ ඔබට. එහෙනම් ඔබ තෝරගෙන බොහලාට පළවෙනි උත්තරේ. දැන් විභාගයෙන් පස්සේනේ එන්නේ මොකද්ද මේක? ඇගීම් වාර්තාව. ඇගීම් වාර්තාව 2019 තාම ආවේ නැහැ මේ ගෝල් ප්‍රශ්නත් එක්ක. අනිවාර්යෙන් මම දන්නවා ඇගීම් වාර්තාවේ තියෙවි කවදා හරි නිකුත් කරන දවසක මේක ළමයි වැඩි දෙනෙක් වැඩි දෙනෙක් නැත්නම් බොහෝ පිරිසක් අසාර්ථක වූ බව ප්‍රශ්නයක් කියලා අනිවාර්යෙන් ඇගීමක් තියෙනවා. මොකද මේක ගොඩක් අය තෝරගන්න එක. මොකද ඒකක භාරය ගැන අවබෝධයක් තිබෙන කෙනෙක් අනිවාර්යෙන් තෝරගන්නේ අනිවාර්යෙන් මේක. 4 වෙනි එක. පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2020 මේ අන්තිම අවුරුද්දේ ආපු ප්‍රශ්නය 10 වන MCQ ප්‍රශ්න වශයෙන් ආපු එක ප්‍රකාශයේ ප්‍රකාශ දෙකක් දීලා තියෙනවා. රාජ්‍යාංශයේ සියලුම ස්ථිර සේවකයින් සඳහා රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල අදාළ වේ. මුලින්ම හරිද ඕක? රාජ්‍යාංශයේ සියලුම ස්ථිර සේවකයන් සඳහා රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල. මේ රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල රජයේ සියලුම සේවකයන්ට අයිති නැහැ. රාජ්‍ය සේවකයන්ට අයිති මොකද්ද? රජයේ විශ්‍රාම වටුපයි. පෙන්ෂන් එක නැති වෙන්නේ. මේක නෙවෙයි. විශේෂිත ආයතන කීපයක තමයි පෙන්ෂන් එකට අමතරව EPF එකක් තියෙන්නේ. ඒක තමයි රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල කියලා කියන්නේ. තේරුණාද? එතකොට මහා බැංකුවේ විශ්වවිද්‍යාලවල
රෙජිස්ට්‍රාර් ජෙනරල් කාර්යාලය වගේ විශේෂිත තැන් කීපයක් තියෙනවා. ඒ විතරක් පෙන්ෂන්ට අමතරව රාජ්‍ය සේවා අර්ථ සාධක කරමුදු ක්‍රියාත්මක වෙනවා. එහෙනම් හැමෝටම නැහැ. සීලුම රාජ්‍යංශයේ සීලුම ස්ථිර සේවය ගැන මේක අයිති වෙන්නේ නැහැ. ඒ නිසා මේක අසත්‍යයි. පැහැදිලිවම මේක අසත්‍යයි. ප්‍රකාශය B. පුද්ගලිකංශයේ සීලුම සේවකයන් සඳහා සේවක අර්ථ සාධක කරමුදල අදාළ වේ. මොකද කියන්නේ? පුද්ගලිකංශයේ සියලුම සේවකයන් සඳහා සේවක අර්ථ සාධක කරමුදල අදාළ වේ. අදාළ වේද? ඒකත් වැරදි. හේතුව පුද්ගලිකංශ වෙන සමහර ආයතන තියෙන පුළුවන් විශ්‍රාමයටුත් ගෙවනවා. පුද්ගලිකංශයේ සමහර ආයතන ලංකාවේ බොහොම ස්වල්පයක් තියෙනවා ළමයි පෙන්ෂන් ගෙවනවා. මම නම් කියන්නේ නැහැ මෙතන. දැන් මම දන්න එක පෞද්ගලික පාසලක් තියෙනවා. කොළඹ නගරයේ තියෙන ප්‍රසිද්ධ පෞද්ගලික පාසල. මමත් ඒකේ පාර්ට් ටයිම් යම් කාලයක් වැඩ කරා. ඒකේ ස්ථිර ගුරු මණ්ඩලයට පෙන්ෂන් තියෙනවා. තේරෙනවද? අනේ පෙන්ෂන් තියෙනවා නම් EPF ගන්න ඕනේ. පෞද්ගලිකංශ වුණත් පෙන්ෂන් නැත්නම් EPF ගන්න ඕනේ. තේරෙනවද? අනිත් එක තමයි සමහර ලංකාවේ පෞද්ගලිකංශයේ ආයතන විදේශීය සමාගම්වල අනුබද්ධ ආයතන. ඒ සේවකයන්ට වැටුප් ගෙවන්නේ කොහෙන්ද? විදේශ සමාගම්වල. ඒතර ඒ සමාගම්වල සේවකයන්ට මේක අදාළ නෑ. ඒ නිසා සියලුම පෞද්ගලිකංශයේ සියලුම සේවකයන්ට සේවක අර්ථ කරමුදල අදාළයි කියන එකට අපිට පිළිගන්න බැහැ. මේ දෙකම අසත්‍යයි. මේ දෙකම අසත්‍යයි. තේරුණානේ? එහෙනම් ඊට ප්‍රකාශ දෙක අතුරෙන් ඒ සත්‍ය වන අතර B අසත්‍ය වැරදි. ඒ අසත්‍ය වන අතර B සත්‍යය වැරදි. ඒ සහ B ප්‍රකාශ දෙකම අසත්‍ය වේ කියන එක තමයි හරියන්නේ. ඒ සහ B ප්‍රකාශ දෙකම අසත්‍ය වේ. තුන්වෙනි එක හරි. අපි නමුත් හතරවෙනි එක පස්වෙනි එක අපි පොඩ්ඩක් බලමුනේ. ඒ සහ B සත්‍ය වන අතර B මගින් A පැහැදිලි කරේ නැහැ. ඒ සහ B සත්‍ය වන අතර B මගින් A පැහැදිලි කරේ පැහැදිලි නොකරේ. මේ දෙකම දාලා නැහැ. උත්තරේ 3. උත්තරේ 3. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ආදර්ශ ප්‍රශ්න. අපි 2000 මෙහා 2020 දක්වාම මුදල් හා බැංකු වලට අදාළව යොමු වෙච්ච MCQ ප්‍රශ්න බහුවර ප්‍රශ්න සාකච්ඡා කළා. ඒක විවිධ අංශ වලින් හෙවුවා. ආදර්ශ ප්‍රශ්න කීපෙකුත් තියෙනවා. එකක් තමයි විශේෂිත මූල්‍යායතන ගණයට අයත් වන්නේ. විශේෂිත මූල්‍යායතන. එතකොට මහ බැංකු වාර්තානුව බැංකු බෙදුවනේ ප්‍රධාන කාණ්ඩ 4කට බැංකු අංශයේ තන්පතු බාර ගන්න අනිකුත් මූල්‍යායතන ගිවිසුම් ගත ඉතුරුම් ආයතන. ඒ තුනම නෙවෙයි හතරනේ මොකද්ද? විශේෂිත මූල්‍යායතන. ඒ කියන්නේ විශේෂිත මූල්‍ය සේවා විශේෂිත පාර්ශ්වයන්ට සැපීම මූලික හෝ එකම ව්‍යාපාර කාර්ය කරගත් ආයතන තමයි විශේෂිත මූල්‍යායතන කියලා මහ බැංකුව හඳුන්වලා දෙන්නේ. කියන්නේ විශේෂිත කල්බදු සමාගම්, ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම් මතකයි නේද? ඒ වගේම ආයෝජන කළමනාකරුවන්, ඒ වගේ විශේෂිත සේවා සපයන අය තමයි මෙතනට අයිති වෙන්නේ. එහෙනම් විශේෂිත මූල්‍යායතන ගණයට අයත් වන්නේ රක්ෂණ සමාගම්. අයිති නැහැ. ඇයි ඒක එන්නේ ගිවිසුම් ගත ඉතුරුම ආයතන වල. රක්ෂිතය මිය ගියොත් හරි නැත්නම් රක්ෂිතයාගේ ජීවිත රක්ෂණ ඔප්පුව කල්පිරුණොත් හරි ආපසු ගෙවීමේ ගිවිසුමක් ඇතුළු ක්‍රියාත්මක වන නිසා ඒක අනිවාර්යයෙන්ම රක්ෂණ සමාගම මොකද්ද? ගිවිසුම් ගත ඉතුරුම ආයතනය. විශේෂිත මූල්‍යායතන නෙවෙයි. සේවක අර්ථ සාධක කරමුදල ඒත් එහෙමයි. රාජ්‍ය සේවා අර්ථ සාධක ඒත් එහෙමයි. ඒ දෙකම විශ්‍රාම ගියාට පස්සේ ගෙවීමේ එකගත්වයක් ඇතුව පවත්වන නිසා ඒක ගිවිසුම් ගත ඉතුරුම ආයතනයි. ව්‍යවසායක ප්‍රාර්ථන සමාගම් හරි. අන්න ඒක වෙන්චර් කැපිටල් කම්පැනිස් කියන්නේ විශේෂිත මූල්‍යායතන. කොහොමද විශේෂිත වෙන්නේ? නවක ව්‍යවසායකයින් ආර්ථිකයෙන් බිහිවෙන ආර්ථිකයෙන් පිපෙන නවක ව්‍යවසායකයින්ගේ මූල්‍ය අවශ්‍යතා ඉෂ්ට කිරීමේ මූලික කාර්ය පෙරදරි කරගෙන ආරම්භ කරපු විශේෂිත මූල්‍යායතනයක් වශයෙන් තමයි මහ බැංකුව ඒක ප්‍රදාන කරන්න කියලා උත්තරේ. සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල ඒකත් හරියන්නේ නැහැනේ. ETF එක තියෙන්නේ සේවෙන් විශ්‍රාම ගියාම හෝ ඉවත් වුණාම එකවර ආපසු ගෙවීමේ ගිවිසුමක් මත පවත්වන අරමුදලක් නේ. එහෙනම් පැහැදිලිම උත්තරේ මොකද්ද? විශේෂිත මූල්‍යායතනයක් වෙන්නේ හතරවෙනි එක. හතරවෙනි එක. ඊළඟට දෙවෙනි ආදර්ශ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ඉස්සරහට වැදගත් 2021 22 23 ආදී විභාග වලට අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න ටච් වෙනවා. මට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් වශයෙන් මම සමහරට මේ අවුරුද්දේ මේ වගේ ගෙස් කරලා කරනවා. සමහරට මේ අවුරුද්දේ අහන්නේ නැහැ. ඊළඟ අවුරුද්ද අහනවා. සමහර ප්‍රශ්න මේ අවුරුද්දේ එනවා. සමහර අවුරුද්ද ඊළඟ අවුරුද්ද සමහර අවුරුදු දෙක තුනක් ගිහලා හරි අහන්න පුළුවන්.
ඒ නිසා මේව තව අවුරුදු 3-4ක් ගියත් වියල්පනින්නේ. එතකොට අපි බලමු මේකත් මේ වගේ අනුමාන ප්‍රශ්නයක් ඉස්සර අවුරුදු කීපෙට වළංගු වන මහ බැංකු වාර්තානුව තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන ගණයට ඇත්වන්නේ. මහ බැංකු වාර්තානුව තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන මතකනේ. මහ බැංකු වාර්තාව රටේ මූල්‍ය පද්ධතිය අංශ 4කට බෙදුවා. බැංකු අංශය තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන විශේෂිත මූල්‍ය ආයතන සහ ගිවිසුම්ගත ඉතුරුම් ආයතන වශයෙන්. මේ කියන්නේ මේ දෙවෙනි කාණ්ඩය ගැන යහන්නේ. තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන. දැන් ඒ කියන්නේ බැංකු අංශෙත් තියෙනවා මහ බැංකුව. ඊට පස්සේ බලපත්ලාභී වාණිජ්‍ය බැංකුව. ඊට පස්සේ බලපත්ලාභී විශේෂ බැංකුව. ඒ දෙකට තැන්පතු බාර ගන්න පුළුවන්. ඒ හැරුණම තැන්පතු බාර ගන්න පුළුවන් අනිකුත් මූල්‍ය ආයතන කියන්නේ මෙන්න මේක. තුනක් තියෙන දක්වලා. එයින් යට තියෙනවා විශේෂිත මූල්‍ය ආයතන, ගිවිසුම්ගත ඉතුරුම් ආයතන. මම නැවත නැවත කියනවා ඒ යට තියෙන අංශ දෙකට තැන්පතු බාර ගන්න අවසරයක් නැහැ. බාර ගන්නව එක වැරදි. මහ බැංකුව වගේම නැහැ. එහෙමනම් ජාතික ඉතිරි කිරීමේ බැංකුව. මොකද කියන්නේ අනිකුත් මූල්‍ය ආයතනද? නෑනේ. මේක තැන්පතු බාර ගන්න අවසර තියෙන එකක් බැංකු අංශයට අයිති කන්නේ. ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව ඒත් එහෙමනේ. ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව කියන්නේ බැංකු අංශයේ තියෙන එකක් තැන්පතු බාර ගන්න අවසර තියෙන. මේක අනිවාර්යයෙන්ම තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන කිව්වම අනිවාර්යයෙන්ම බැංකු වෙන්න බෑ. බැංකු නොවිය යුතුයි. තේරෙනවද? මූලික බැංකු දෙක වෙන කියන්නේ බලපත්ලාභී වාණිජ්‍ය බැංකු හෝ විශේෂිත බැංකු නොවිය යුතුයි. පැහැදිලිව නොවිය යුතුයි. තේරුණානේ? මොකද හේතුව තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන කියන්නේ මේ බැංකු අංශයේ අයිති. බලපත්ලාභී වාණිජ්‍ය බැංකු සහ විශේෂිත බැංකු වලට අයිති නැති ඒවා මෙහා. ඒ දෙකට අයිති නැති තැන්පතු බාර ගන්න ජංගම ගිණුම් හැර සෙසු තැන්පතු බාර ගන්න අවසර දින එක කියන එකද අහන්නේ. නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවත් අයිති වෙන්නේ විශේෂිත බැංකු වලටයි. බලපත්ලාභී මුදල් සමාගම් අන්න ඒක අයිති. මොකද බලපත්ලාභී මුදල් සමාගම් කො මේක වාණිජ්‍ය බැංකුවකුත් නොවේයි, ඉතිරි කිරීමේ බැංකුවකුත් නොවේයි, සංවර්ධන බැංකුවකුත් නොවේයි. අනේ එනමුත් මූල්‍ය සමාගම් වලට ජංගම ගිණුම් හැර ඉතිරි කිරීමේ සහ කාලීන තැන්පත් බාර ගන්න අවසර තියෙනවා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඒකත් අයිති මෙතන තමයි. එහෙනම් ඒකත් වැරදි. ඊපස්සේ සනස සංවර්ධන බැංකුව ඒකත් අයිති මෙතන තමයි. එහෙනම් ඒකත් නෙවෙයි. එකම එක තමයි මේක. මොකද්ද? බලපත්ලාභී මුදල් සමාගම. තුන්වෙනි උත්තරේ. දැන් මතකද? තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන කියන පවුලට කාණ්ඩයට අයිති එකක් තමයි බලපත්ලාභී මුදල් සමාගම. තව කීයක් තියෙනවද? මතකද? අපි න්‍යායාත්මක කොටස කරේ තව දෙකක් තියෙනවා. කොහොම තුනන්නේ? එහෙනම් තුනෙන් එකක් මේක අනිත් දෙක මොකක්ද? එකක් සමූපකාර ග්‍රාමීය බැංකුව. මතකනේ ප්‍රාථමික සමූපකාර සමිතිවල බැංකු අංශය වශයෙන් ප්‍රාථමික සමූපකාර සමිතිවල බැංකු අංශය වශයෙන් පවත්වන යනවා කියුවේ. අපි ගුවේ 1964 මැණික් කියන ශාඛාවෙන් ආරම්භ කරා කියලා මතකද? සමූපකාර ග්‍රාමීය බැංකුව. අනිත් එක සනස සමිතිය. සකසුරුවම්මා ණය ගනුදෙනු පිළිබඳ සමූපකාර සමිතිය. ඔය තුන විතරයි තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන එන්නේ. මතකයින් try. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මිල අධිකවත්කම් බද්දර ගැනීම සඳහා මූල්‍ය පහසුකම් සපයන මූල්‍ය ආයතනයක් නොවන්නේ. මිල අධිකවත්කම් බද්දර ගන්න මූල්‍ය පහසුකම් සපයනවා කියන්නේ මොකක්ද දරුවනේ? කල්බදු පහසුකම්. එහෙනම් කල්බදු සේවා සපයන්නේ නැති එකක් මේ අහන්නේ. තේරෙනවද? මිල අධිකවත්කම් බද්දර ගැනීම සඳහා මූල්‍ය පහසුකම් සපයන මූල්‍ය ආයතනයක් නොවන්නේ. ඒ කියන්නේ කල්බදු සමාගමක් නොවන එක මේ අහන්නේ. කල්බදු සමාගම නොවන එක මේ නොකිය අහන්නේ මොකද්ද? කල්බදු සමාගම නොවන එක. මිල අධිකවත්කම් බද්දර ගැනීම සඳහා මූල්‍ය පහසුකම් සපයන මූල්‍ය ආයතනයක් නෑ ඒක කල්බදු සමාගම. එහෙනම් අහන්නේ නොවන එක. එහෙනම් කල්බදු සමාගම නොවන එක. කල්බදු සමාගමක් නොවන එකයි මේ අහන්නේ. මටල ගන්න බෑ මේව තේරුණාද? නොවන කියන සිග්නල් එක ඔබේ ඔළුවට දැන් එන්න ඕනේ. එකක් තමයි විශේෂිත කල්බදු සමාගම. විශේෂිත කල්බදු සමාගම කියන එක තියෙන්නේ ඒ වැඩේටමනේ. ඒගොල්ලන්ගේ මූලිකම ව්‍යාපාරකාරී වත්කම් පද්ධතිය වෙනං නෝන එකක් නෙවෙයි ඒක. බලපත්ලාභී විශේෂිත බැංකු. මොකද කියන්නේ? බලපත්ලාභී විශේෂිත බැංකු සමහර වෙලාවට සමහර බැංකු කල්බදු පහසුකම් සපයනවා. තේරෙනවද? දැන් ස්ටේට් මෝගේජ් බැංකුවේ හොඳ උදාහරණයක්. කල්බදු පහසුකම් සපයන සෝරගස් ශ්‍රේෂ්ඨ වලට. තේරෙනවද? අපි දුමු දැන් ස්ටේට් මෝගේජ් බැංකුව
ණය දෙන ප්‍රධාන අංශයක් තමයි කෘෂි කාර්මික ණය. තව අංශයක් නිවාස ණය. මතකනේ අපි තියරි පාර්ට් එක කරද්දී කිව්වා ස්ටේට් මෝගේජ් බැංක් එකේ ණය සපයන්න මූලික ශේෂ්ත්‍ර දෙකක් අංශ දෙකකට. එකක් නිවාස අංශේ ණය නිවාස ණය අනිත් එක කෘෂි කර්ම ශේෂ්ත්‍රයේ කෘෂි කාර්මික ණය. එහෙනම් ස්ටේට් මෝගේජ් බැංක් ওই අංශ දෙකට සපයනවා නම් ඔය දෙකට අදාළව මිලාදික වත්කම් ව්‍යාපාරිට ඕන වෙනවා. දැන් කෘෂි කර්මාන්තයේ නියුක්ත මහා පරිමාණ ගොවියෙක් වුණත් එයාට සමහරට අර ගොයන් කපන යන්ත්‍රේ ගමේ කියන්නේ භූතය කියලා මතකයි නේද? එයාට කියන්නේ භූතය කියලා කියන ගමේ විවහාරේ. ඒ ගොයන් කපන නවීන යන්ත්‍රය සල්ලි වලට ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ගොයන් කපන කාලේ එයාට ඒක ඇත්තටම බද්දර දෙනවා නම් දවස් 3කට 4ක සතියකට එයා ගන්නවනේ. තේරෙනවද? ඒතර එහෙනම් අනිවාර්යයෙන්ම ඒ වගේ ස්ටේට් මෝගේජ් බැංක් එක පවා අන්නේ වෙනි ශ්‍රේෂ්ඨ වලට වෙන අවස්ථාවල කල්බදු පහසුකම් සපයනවා. ඒ නිසා ඒකත් අපිට ගන්න බෑ. ඊට පස්සේ බලපත්ලාභී වාණිජ බැංකුව අනිවාර්යයෙන්ම කල්බදු පහසුකම් සපයනවා. ගොඩක් වාණිජ බැංකු ලීසින් එක දෙනවමයි. තේරෙනවද? ඒ වගේ බලපත්ලාභී මුදල් සමාගම් අනිවාර්යයෙන්ම කල්බදු පහසුකම් සපයනවා. දැන් ඔය හතරම හරි. මේ හතරම හරි. මේ හතරම හරි කියන්නේ උත්තරේ එක නෙවෙයි. හරි නෝන එක. තේරෙනවද? කල්බදු සමාගම නෝන කියන්නේ කල්බදු ක්‍රමයේ ක්‍රියාත්මක නෝන එකක් මෙහාන. එහෙනම් සමූපකාර ග්‍රාමීය බැංකුව. සමූපකාර ග්‍රාමීය බැංකුව වල එදා ඉඳන් අද දක්වා. ඒ කියන්නේ 1964 මැණික්කින්න ශාඛාවෙන් ආරම්භ කර දවස් ඉඳන් මේ කතා කරන අද දක්වා කිසිම ග්‍රාමීය බැංකුවක් කල්බදු පහසුකම් සපයන්නේ නැහැ. එහෙනම් උත්තරේ පහ. ඊළඟ ප්‍රශ්නය ඒකක භාරයක යුනිට් ට්‍රස්ට් එකක් ඒකක භාරයක ප්‍රචාරණ කටයුතු භාරවන්නේ. ඒකක භාරයක් හැදෙන මූලික පක්ෂ තුනක්නේ. එකක් ඒකක හිමියන් වන අපි ආයෝජකයෝ. අපි ඒකක මිලදී අරගෙන අරමුදල් සම්පාදනය කළොත් තමයි ආයෝජන කළඹක යොදවන්න අරමුදලක් මේගොල්ලන්ට ඇති වෙන්නේ. නැත්තම් ඒකක සංගතය කියන එක ජීවමාන වෙන්නේ අපේ සල්ලි වලින්. හරිනේ අපි. අනික බාරකාර බැංකුව කස්ටෝඩියන් බැංක් කියලා කියන්නේ. අපේ අරමුදල් වලට වග කියන කියම් වාණිජ බැංකුවක් තියෙනවා. ඒ වාණිජ බැංකුව කෙරේ විශ්වාසය තමයි අපි ඒකක සංගතේ අරමුදල් යොදවන්නේ. තුන්වෙනි එක තමයි අරමුදල් කළමනාකරුවත් අරමුදල් කළමනාකරන සමාගම. අන්නේ කළමනාකරන සමාගමට තමයි ප්‍රචාරණ කටයුතු කරන්නේ. මතකනේ? ඒ අරමුදල් කළමනාකරන සමාගම තමයි විකල්ප ආයෝජන අවස්ථා හොයාගන්නේ. විකල්ප ආයෝජන අවස්ථා ගවේෂණය කරලා ඒ කිනිකේ වාසිය ඇගීමට ලක් කරලා තේරෙනවද? වඩා වාසිදායකම ප්‍රතිලාභ ලැබෙන ආයෝජන අවස්ථාව තෝරගන්න. ඒගොල්ලෝ තමයි අරමුදල් කළමනාකරන සමාගම තමයි බාරකාර බැංකුවේ අවසරය මත අරමුදල් මේ මාර්ගවල ආයෝජනය කරන්නේ. කල්පිරුම මේ උපලබ්ධි කරගන්න. ඒවට ලැබිතු ආදායම එක්රැස් කරගන්න. ඒවට අදාළ ගිණුම් පොවත්තගෙන යන්නේ ඔක්කොම කරන්නේ කවුද? අරමුදල් කළමනාකරන සමාගම. ඊට අමතරව විශේෂ දෙයක් කරනවා මොකද්ද? ඒකක භාරයේ සහ ඒකක භාරයේ ආයෝජනය තුලින් ලබන්න පුළුවන් වාසි පිළිබඳව මහජනතාව දැනුවත් කරන ප්‍රචාරණ දැන්වීම ප්‍රචාරණ වැඩසටහන් දියත් කරන්නේ කළමනාකරන සමාගමෙන්මයි. එහෙනම් ප්‍රචාරණ කටයුතු භාරවන්නේ කාටද? ඒකකවල ආයෝජකයින් නෙවෙයි, බාරකාර බැංකුවල නෙවෙයි, අරමුදල් කළමනාකරන සමාගමටයි වාර වෙන්නේ. වෙන්චර් කැපිටල් කම්පැනිස් නෙවෙයි, ඊට කිසිවක් නොවේ කියන එකක් නෙවෙයි. පැහැදිලි උත්තරේ මොකද්ද? තුන්වෙනි උත්තරේ. තුන්වෙනි මතකනේ? ඒකක සංගතයක අරමුදල් කළමනාකරන සමාගම තමයි විකල්ප ආයෝජන අවස්ථා හොයාගන්නේ. බාරකාර බැංකුව අවසරය පිට ඒවැ මුදල් ආයෝජනය කරන්නේ. ඒව උපලබ්ධි කරලා ගන්න. ආදායම් රැස් කරන්නේ, ගිණුම් තබන්නේ, ප්‍රචාරණ කටයුතු කරන්නේ. ඒකක හිමියන් සඳහා ඒ කියන්නේ ඒකක හිමියන් ආයෝජනය කළ ආයෝජන මුදල සඳහා වගකීමටපත් වෙන්නේ කවුද? බාරකාර බැංකුව. බාරකාර බැංකුව තමයි තියෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල කළමනාකරණය කරනු ලබන්නේ. ඒකත් අපි දැනගන්න වෙන්නේ විභාගෙට මෙතෙක් අහලා නැහැ. රාජ්‍යංශේ තෝරගත් ව්‍යාපාරවල සේවකයින්ට පෙන්ෂන් එකට අමතරව අර්ථ සාධක අරමුදලක් තියෙනවනේ. ඒ අර්ථ සාධක අරමුදල ක්‍රියාත්මක කරන්නේ අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව නොවේ. ඒ වගේම මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව කියන එක හරිනේ. හරි වගේනේ. විශ්‍රාම ඩුක් දෙපාර්තමේන්තුවත් හරි වගේනේ. මේ දෙකම නිකන් අපි මාක්කයක් දැන් මේ දෙකම නිකන් හරි වගේ එකක් එනව නේද? මුදල්ලා ක්‍රම සම්පාදන අමාත්‍යාංශේ වැරදි පැහැදිලිවම මේක වැරදි. කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුව කියන එකත් වැරදි. එහෙනම් උත්තර දෙකක් තියෙනවා. රාජ්‍යාංශේ නෙමෙයි, පෞද්ගලික අංශේ EPF එක නෙමෙයි, රාජ්‍යාංශේ සේවාර්ථ සාධක රාජ්‍ය සේවාර්ථ සාධක අරමුදල කළමනාකරණය කරන්න මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුවකට අපි ඒකට පොඩ්ඩක් නැඹුරු වෙනවා, හසු වෙනවනේ. ඇයි? සේවක අර්ථ සාධක. නමුත් මහ බැංකුවේ EPF ඩිපාර්ට්මන්ට් තියෙන්නේ පෞද්ගලික අංශේ සේවකයන්ට
අදාළ EPF ක්‍රම ක්‍රියාත්මක කරනවා. රාජ්‍යාංශයේ රාජ්‍ය සේවා EPF වලට නෙවෙයි. තේරෙනවද? එහෙනම් උත්තරේ මොකද්ද? විශ්‍රාම රුප දෙපාර්තමේන්තුව. මේකත් රාජ්‍යාංශයේ සේවකයින්ට පෙන්ෂන් එක ගෙවන්නේ. විශ්‍රාම රුප ගෙවන්නේ විශ්‍රාම රුප දෙපාර්තමේන්තුවේ. ඒ විශ්‍රාමිකයන්ටමයි තෝරගත් ආයතනවල මේ රාජ්‍ය සේවා සාධකාර මුදල් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒක ක්‍රියාත්මක කරන්නේ එම ඩිපාර්ට්මන්ට් එකෙන්මයි. ඒ නිසා අනිවාර්ය උත්තරේ මොකද්ද? විශ්‍රාම රුප දෙපාර්තමේන්තුව. උත්තරේ 3. ඔක පෞද්ගලික අංශ EPF කරන මේක හරියි. මහ බැංකුවේ EPF ඩිපාර්ට්මන්ට් එකේ. තේරෙනවද? ඊළඟ ප්‍රශ්නේ ලංකාවේ ක්‍රියාත්මක වූ DFCC බැංකුව හා DFCC වර්ධන බැංකුව ඒකාබද්ධ කර පිළිතුරු ලද නව බැංකුව. හදිස්සිය ඇහුවොත් එහෙම තේරෙනවද? දැන් DFCC බැංකුවයි පැවති DFCC බැංකුව සංවර්ධන බැංකුවක්. මේක ඇවිල්ලා සංවර්ධන බැංකුව. පැවති එක සංවර්ධන. මේක DFCC වර්ධන බැංකුව කිව්ව මොකද්ද? වාණිජ්‍ය බැංකුවක්. මේ දෙකම දැන් එකට එකතු කරලා තනි බැංකුවක් බවට පත් කළා. ඒකේ නම පිළිතුරුද නව බැංකුව හකින් නමයි අහන්නේ. නව බැංකුව. තේරෙනවද? DFCC වර්ධන බැංකුව PLC, DFCC වාණිජ්‍ය බැංකුව PLC, DFCC ආයෝජන බැංකුව PLC, DFCC සංවර්ධන බැංකුව PLC, DFCC බැංක් PLC. මොකද්ද දැන් අද හඳුන්වන්නේ? අපේ කටට හුරුයි ඇසට හුරුයි මොකද්ද? DFCC වර්ධන මොකද? මේක තිබුණානේ. DFCC වර්ධන බැංකුව PLC. නිකන් බැලුවකට පේනවා. එහෙනම් DFCC බැංකුව සංවර්ධන බැංකුවයි ඒ වගේම DFCC වාණිජ්‍ය බැංකුවයි ඒකාබද්ධ කරලා වැදුවම අනිවාර්යයෙන් පොදු සමාගමක් වෙන්න ඕනේ. PLC දානවා. හරිද? වර්ධන තිබුණා. ඒවත් එක මේක තමයි පොඩි මතකයක් එනවා. මේක නෙවෙයි උත්තරේ. මේකේ උත්තරේ මොකද්ද? DFCC බැංක් PLC කියලාද කියන්නේ. අද ඒක වාණිජ්‍ය බැංකුවක්. අද වාණිජ්‍ය බැංකුවයි සංවර්ධන බැංකුවයි දෙකක් ක්‍රියාත්මක වෙන එකයි. ඒක තමයි DFCC බැංක් PLC. වාණිජ්‍ය බැංකුවක් වශයෙන් DFCC බැංක් PLC වඩා හරි. පස්වෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. නව ව්‍යවසායකයින්ගේ ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් කටයුතු කරන මූල්‍ය ආයතන වන්නේ. අලුතෙන් ව්‍යාපාර ලෝකයට ප්‍රවේශ වෙන නවෝත්පාදන තුලින් ව්‍යාපාර ලෝකයට හඹාගෙන නැත්නම් ප්‍රවේශ වෙන නව ව්‍යවසායකයින්ගේ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් කටයුතු කරන මූල්‍ය ආයතන වන්නේ. ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ජාතික ව්‍යවසාය සංවර්ධන බැංකුව, ව්‍යවසායකත්ව සංවර්ධන ආයතනය, ව්‍යවසායකත්ව සංවර්ධන බැංකුව. අම්මෝ මුළු අවුලනේ ඔක්කොම එක වගේ. ඒක ඉතින් මේක මම නිර්මාණ හොඳ ප්‍රශ්නයක්. මේක ඇත්තටම හොඳ දැනුමක් කියන්නේ මූල්‍ය ආයතන වර්ග පිළිබඳ හොඳ නිවැරදි දැනුමක් තියෙන අයට තමයි විනිවිද භාවයක් තියෙන අයට තමයි මේක බොහොම නිර්වුල්ව තේරෙන්නේ. නැත්තම් ටිකක් ආයාසයක් ගන්න මේක අමාරු නෑ. නැත්තම් ටිකක් ආයාසයක් ගන්න මේක තෝරගන්න. මේ අහන්නේ නව ව්‍යවසායකයින්ගේ ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමේ අරමුණෙන් කටයුතු කරන මූල්‍ය ආයතනය වන්නේ. මූල්‍ය ආයතන වන්නේ කියලා අහන්නේ බොහොම එක වන්නේ මූල්‍ය ආයතනයක් වන්නේ. තේරුණාද? මේක බලමු. ව්‍යවසායක ප්‍රාග්ධන සමාගමත් හරි. ඒක තියෙන්නේ ඒකට තමයි. අලුත් ව්‍යවසායකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන්න තමයි ඒක තියෙන්නේ. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත් හරි. මේකත් හරි. ඇයි? අපි දන්නවා මෑතකදී නම් 2019 දී ලංකාවේ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට අතදීම සඳහා කුඩා පරිමාණ ව්‍යවසායකින් තව තවත් ලංකාව පුරා ව්‍යාප්ත කිරීම සඳහා ඒ තුළින් ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා ඒගොල්ලන්ට අවශ්‍ය උපදේශන සේවා සපයන්න, මූල්‍ය පහසුකම් සපයන්න ආරම්භ කරපු ආයතනය තමයි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කියන්නේ. නමුත් ඒක මූල්‍ය ආයතන වලට ගන්නෙ නැහැ. ඒකයි තර්කය. ඒක මූල්‍ය ආයතන වලට ගන්නෙ නැහැ. බලන්න මහ බැංකු වාර්ෂික වාර්තාව අරගෙන බලන්න ලංකාවේ බැංකු පද්ධතිය බෙදුවනේ බැංකු අංශය, තැන්පතු බාර ගන්න අනිකුත් මූල්‍ය ආයතන, විශේෂිත මූල්‍ය ආයතන සහ ගිවිසුම් ගතිතුරු ආයතන කියලා. ඒ හතරෙන් එකකට වැටෙන්න ඉපේ මූල්‍ය ආයතනයක් කියන්නේ. මේක අහනවා මූල්‍ය ආයතන වර්ගයේ මූල්‍ය ආයතන වන්නේ කියන්නේ. තේරුණාද? එහෙනම් ඒ එකකටවත් වැටෙන්නේ මොකද්ද? මේක. ඒකයි තර්කය. වැරදිලාවත් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කියන එක අඩු ගානේ විශේෂිත මූල්‍ය ආයතනයකට දාලා තිබුණා නම් මේකත් උත්තරයක් තමයි. අන්නේ තර්ක මත එහෙනම් අපි මේක උත්තරයක් නෙවෙයි කියලා අපි අයින් කරන්න වෙනවා. එහෙනම් උත්තරේ දාන්නේ ව්‍යවසායක ප්‍රාග්ධන සමාගමයි. හේතුව එයා අනිවාර්යයෙන්ම ඉන්නවා විශේෂිත මූල්‍ය ආයතන වල. තේරුණාද? ඒව එක තෝරන. නැත්නම් ඔක පැටලෙනවා. ඒක මේවන මේ බොරු උත්තරනේ ජාතික ව්‍යවසාය සංවර්ධන බැංකුව කියලා එකක් නැහැ. ව්‍යවසායකත්ව සංවර්ධන ආයතනය කියලා එකකුත් ලංකාවේ නැහැ. ව්‍යවසායකත්ව සංවර්ධන බැංකුව කියලා එකකුත් ලංකාවේ නැහැ. තේරුණා? ඒ උත්තර තුන ව්‍යාජ උත්තර තුනක්. එහෙනම් උත්තරේ දෙවෙනි එක.
ටිකක් හිතන්න ඕන හරියට. දැන් පේනවද විභාගයේදී ඔයගොල්ලෝ අර රචනා ශෛලී පේපර් එකේදී ලකුණු 85 90 95 ගත්තට මේක ලේසි නෑ කියන එක. මේකට ෆේස් කරන්න ලේසි නෑ. ඒ නිසා මේකට මුහුණ දෙන්න අපේ දැනුම, අපේ විශ්ලේෂණ ශක්තිය, විෂය විනිවිද භාවය අපි තුල පෝෂණය කරන්න තමයි මම මේ ආදර්ශ ප්‍රශ්නත් මේකට එක් කරලා තියෙන්නේ. තේරෙනවද? ඊළඟට 8 වෙනි ප්‍රශ්නය. මිල ප්‍රකාශිත සමාගමක් මහජනයාට සුරකුම්පත් නිකුත් කිරීමේදී අවශ්‍ය පහසුකම් සපයනු ලබන ආයතන විශේෂය වන්නේ. මිල ප්‍රකාශිත සමාගම කියන්නේ මිල කළ සමාගමක්. කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි සමාගමක් මහජනයාට සුරකුම්පත්. ඒ කියන්නේ කොටස් සහ ණය කර නිකුත් කරනවා. නිකුත් කිරීමේදී අවශ්‍ය පහසුකම් සේවා සපයනු ලබන ආයතන විශේෂය. ආයෝජන කළමනාකරුවන්. කොටස් තරවුකාර සමාගම්. සුරකුම්පත් අතරමැදියන්. කොටස් ප්‍රාරක්ෂකයින් ආන්තික සැපයුම් කරුවන්. මෙතන මේ ආන්තික සැපයුම් කරුවන් කොටස් ප්‍රාරක්ෂකයින් කොටස් තරවුකාර සමාගම් වගේව මෙතන සමීපයි. මෙතන බලන්න වඩා සමීපයක වඩා ප්‍රධානයක තේරෙනවද? මිලකල සමාගමක් මහජනයාට සුරකුම්පත්. මිලකල සමාගමක කොටස් සාහනය කර දෙකම හඳුන්වන පොදු නම තමයි මොකද්ද? සුරකුම්පත් කියන්නේ ඒකයි. සුරකුම්පත් කියන්නේ මිලකල සමාගම් වල කොටස් ගන්න ණය කර. මිල නොකළ සමාගමක ඒකට සුරකුම්පත් කියන්නේ නැහැ. මොකද ආරක්ෂාවක් නැහැ. මොකද මිලකල සමාගමක කොටස් සාහනය කර අරගෙන අපිට යම් මූල්‍ය පාඩුවක් වුණොත් එහෙම සුරකුම්පත් හා විනිමය කොමිසමෙන් අපට වන්දි ලබා ගන්න පුළුවන්. ආරක්ෂාවක් තියෙන නිසා තමයි සුරකුම්පත් කියලා කියන්නේ. ඒව මහජන නිකුත් කිරීමේදී අවශ්‍ය පහසුකම්. ඒ කියන්නේ කොටස් නිකුත් කිරීම පිළිබඳ ප්‍රචාරණ දැරීම් පළ කිරීම, අයදුම්පත් කැදවීම, අයදුම්පත් බාර ගැනීම, ප්‍රාග්ධන මුදල් එක්රැස් කර දීම, ඒව කරන ඒවනේ දැන් ඒවනේ මේ පහසුකම කියන්නේ. පහසුකම කියන්නේ ඒව තේරෙනවද? එනම් කොටස් තරවුකාර සමාගම් නෙමෙයි පැහැදිලිව. කොටස් තරවුකාර සමාගම් කරන එක සේවය මොකද්ද? කොටස් විකුණුම් කරුවෙක් සහ ගැනුම් කරුවෙක් අතර සම්බන්ධීකරණය කරලා කොටස් ගනුදෙනුවකට මඟ පාදන එකයි කරන්නේ. එතකොට කොටස් මහජනයට කොටස් නිකුත් කිරීමක් නෙවෙයි කියන්නේ. තේරුණාද? මහජන නිකුත් කිරීම නෙවෙයි කරන්නේ. ඒ නිසා මේක ගන්න බෑ. මොකද ගොඩක් අය තෝරගන්න පුළුවන් මේක. මොකද කොටස් තරවුකාර සමාගම ලුට එනවා අපිට. ඇයි? කොටස් තරවුකරු තමයි මිලකල සමාගම් වල කොටස් විකුණා දෙන්නේ අපු වෙන මිලදී අරන් දෙන්නේ. ඒක මෙතනට ජෑම් වෙන්න පුළුවන් ගන්න එපා ඒක. මොකද මේ අහන්නේ සමාගම මහජනයට සුරකුම්පත් නිකුත්. ඒ කියන්නේ ප්‍රසිද්ධිය ආරාධනා කරලා සංස්ථා ප්‍රකාශමකින් ඇරෙවුම් කරලා මහජනයට ප්‍රසිද්ධිය කොටස් විකුණද්දී උදව් කරන එක. ඒගොල්ලෝ කවුද? කොටස් ප්‍රාරක්ෂකවොත් හරිනේ. ඒ කියන්නේ අවම සහභාගය ලැබුණේ නැත්තම් අවම සහභාගය සැපිරෙනකන් කොටස් මිලදී ගන්න, ගිවිස ගන්න බාහිර මූල්‍ය ආයතනයක් තියෙනවනේ. ඒකනේ ප්‍රාරක්ෂණය කියන්නේ. ඒගොල්ලොත් ගන්න පුළුවන්. ඒගොල්ලෝ එක පැත්තක් විතරයි. ඒ කියන්නේ අවම සහභාගය ලැබුණ නැත්තම් විතරයි ඒගොල්ලෝ අපට සපෝට් කරන්නේ. මේ අහන්නේ මහජනයට කොටස් සාහනය කර නිකුත් කරද්දී නැත්තම් සුරකුම්පත් නිකුත් කරද්දී පහසුකම් සපයන. ඒ කියන්නේ මං කිව්වා අර ඇප්ලිකේෂන් කෝල් කරනවා, ප්‍රචාරණය කරනවා, අයදුම්පත් බාර ගන්නවා, අයදුම් මුදල් බාර ගන්නවා, කොටස් විභජනය කරනවා. එතකොට හොඳම උත්තරේ මොකද්ද? ආයෝජන කළමනාකරුවා. උත්තරේ 1. දැක්කද? ඒකත් අමාරු වැඩ ප්‍රශ්න හිතන්න ඕනේ. කොටස් තරවුකාර සමාගම් කියන එකට ඔයගොල්ලෝ උළු යනවා. කොටස් ප්‍රාරක්ෂක යනවා තේරෙනවද? මෙන්න මේ දෙක විශේෂයි. මේ දෙක උළු යනවා මම පා ගන්න තේරෙනවද? මොකද හේතුව ඒගොල්ලෝ එක්තරා අන්තයකට සීමා වෙනවා. ලඝු වෙනවනේ. මෙතන එහෙම නෙවෙයිනේ. ආන්නේ පහසුකම් බහුවචනේ. පහසුකම් ගොඩක් සපයන්නේ මේගොල්ලෝ. අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාව තුළ ආසන්න බැංකු ලෙස හඳුන්වනු ලබන්නේ නියර් බැංක්ස් තේරෙනවද? ඒ කියන්නේ ලංකාවේ වාණිජ්‍ය බැංකු වලින් සපයන සේවාවලට සමාන සේවා සපයන බැංකුව වශයෙන් පිළිගන්නේ මොනවද? මුදල් සමාගම්. බලන්න ඒකේ ඒ කියන්නේ මුදල් සමාගමේ වාණිජ්‍ය බැංකුවේ ඉන්ටර්නල් ලේඅවුට් එක අභ්‍යන්තර සැකැස්ම සමානයි. කවුන්ටර් තියෙනවා. තේරෙනවද? අර ෆයිලින් ක්‍රම සමානයි. ඒ වගේ ගනුදෙනු කරවන සේවා සැපීම සමානයි. ලියකියවිලි සමානයි. ඒ හැම අතින්ම සමානයි. ඒක ණය දීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටි සමානයි. ඒ සමීප බවත් නිසා තමයි ආසන බැංකු කියන්නේ කවුද? මුදල් සමාගම. එහෙනම් වාණිජ්‍ය බැංකු නෙවෙයි, ග්‍රාම්‍ය බැංකු නෙවෙයි, තරවුකාර සමාගම් නෙවෙයි, ඉතිරි කිරීම බැංකුත් නෙවෙයි. එකම දේ මුදල් සමාගම් තමයි ආසන බැංකුව විසින් පිළිගන්නේ. එහෙනම් උත්තරේ 5. ඒක මතක ඇතිනේ ඔය ලේසින්. ඊළඟට 10 වෙනි ආදර්ශ ප්‍රශ්නේ
විදේශ වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයින්ට වඩාත් ප්‍රයෝජනවත් මූල්‍ය ආයතනය වන්නේ. විදේශ වෙළඳාම ආනයන අපනයන වෙළඳාමේ නියුක්ත වෙලා ඉන්නවා නම් ඒගොල්ලන්ට වඩාත් වාසිදායක ප්‍රයෝජනවත් වන බැංකුව මූල්‍ය ආයතනය මොකක්ද? සංවර්ධන බැංකු, වාණිජ්‍ය බැංකු, ඒකක භාර, කල්බදු සමාගම්, ඉතිරි කිරීමේ බැංකු. මොකද වඩාත් මේ සහයෝගය දක්වන්න ප්‍රයෝජනවත් වෙන්නේ වාණිජ්‍ය බැංකුවනේ. මේ සියලු මූල්‍ය ආයතන වක්‍රව සම්බන්ධතාවයක් තියෙන නැතුව නොවේ. නමුත් වාණිජ්‍ය බැංකුව තමයි ආනයන කරුවන් වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කරන්නේ. තේරුණාද? බැංකුව අපකරණ නිකුත් කරන්නේ. අපනයන කරුවන්ට වහාම මුදල් ගෙවන්නේ. තේරුණාද? ඒ වගේම ආනයන කරුවන් වෙනුවෙන් ණයවර ලිපි මගින් විදේශ ව්‍යාපාරිකයන් පොරොන්දු වෙන්නේ බහන් දෙවන්න අපි සල්ලි ගෙවන්නම් කියලා. එහෙම නැත්නම් වෙනදාමක් නැහැ. තේරුණාද? ඒ නිසා වඩා ප්‍රබලම සේවා සපයන්නේ කවුද? වාණිජ්‍ය බැංකුව. කියන උත්තරේ දෙක. ඔව් දරුවනේ අපි අද මේ පාඩම් පරිච්ඡේදය තුලින් 2020 ආපස්සට නව පැරණි ප්‍රශ්න පත්‍ර සියල්ලම පරිශීලනය කරමින් ඉතා වැදගත් බහුවර්ණ ප්‍රශ්න කීපයක් තුලින් විශ්ලේෂණාත්මක හැදෑරීමක් කළා. ඊට අමතරව ඉදිරි වර්ෂවලදී අනිවාර්යයෙන්ම විභාගෙදී ප්‍රශ්න පත්‍රය තුල ඔබට දකින්න පුළුවන් වන ආකාරයේ ආසන්න ප්‍රශ්න කීපයක් කතා කරා. මම හිතනවා දැන් බැංකු හා මූල්‍ය ආයතන පද්ධතිය ඇසුරෙන් ඔබට පුළුවන් ඕනම බහුවර්ණ ප්‍රශ්නයකට මුහුණ දෙන්න. අපි තවත් මෙවැනි අභ්‍යාස කීපයක් ඉදිරි පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.